ආයුබෝවන් පිළිගන්නවා හැමෝම O level අපේ ඩිජිටල් ඉස්කෝලේ ගණිතය සම්මන්ත්‍රණ මාලාව සඳහා. ඉතින් මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් කරලා කොහොමද මේ ගණිතය සම්මන්ත්‍රණ මාලාව පවත්වන්නේ කියලා මම කිව්වා ඔයාලට දැනටමත් ඔයාලගේ WhatsApp group වලට Telegram group වලට එවල ඇති ගණිතයේ විශේෂ ප්‍රශ්න පත්‍රයක් ආකෘති ප්‍රශ්න පත්‍රයක් හදිසියවත් ඔයා යම්කිසි WhatsApp group එකේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ link එකේ මේ description එකේ අපි දාලා තියෙන පේජ් එකේ අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරන්න. මොකද පේජ් එක වගේ තියෙන්න ඕනේ. ඒ පේජ් එක තමයි මම අද මේක සාකච්ඡා කරන්නේ. මම කිව්වා ප්‍රධාන වශයෙන් මම කරන්නේ ඕලෙවල් පේජ් එක. මේක කොටස් 4ක් යටතේ මම සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම කියනෝනේ මේ ඕලෙවල් පේජ් එක අපි සකස් කරලා තියෙන අවුරුදු මේ අපි සකස් කරලා තියෙන්නේ පසුගිය අවුරුදු 5 ඇතුළත කාලය සමගල බලද්දී ඒ අවුරුදු 5 ඇතුළත ආපු ඕලෙවල් පේජ් එක සහ අපි දන්න ප්‍රොටෝටයිප් පේපර්ස් කියලා දෙනවා. ඒ කියන්නේ පයිලට් පේපර්ස් කියලා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඒවා විශ්ලේෂණය කරලා තමයි අපි මේ පේජ් එක හදලා තියෙන්නේ. දැන් මේකේ මම අපි දන්නවා මැත්ස් පේපර් එකේ part A part 2 කියලා මේ දෙකක් තියෙනවා paper 1 සහ paper 2 කියලා. දැන් ඒකේ අපි ගත්තොත් මැත්ස් පේපර් එක පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි එක කියලා papers දෙකක් ඕගොල්ලන්ට එනවා. මේ දෙකේම තියෙනවා A කොටස සහ B කොටස කියලා. මේකේ තියෙනවා A කොටස සහ B කොටස කියලා. දැන් මේකේ තියෙන්නේ කෙටි ප්‍රශ්න 25ක්. මේ A කොටසේ තියෙන්නේ කෙටි ප්‍රශ්න 25ක්. මෙන්න මේ B කොටසේ තියෙන්නේ අපි කියන ව්‍යුහගත ආකාරයට තියෙන ප්‍රශ්න 5ක් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. මේ 25යි මේ 5ටයි අනිවාර්යයෙන්ම උත්තර ලියන්න ඕනේ. දෙවෙනි පේපර් එකේ තියෙන්නේ මෙතන ප්‍රශ්න 6ක් තියෙනවා. මෙතන ප්‍රශ්න 6ක් තියෙනවා. අපි 6න් 5ක් තෝරගන්න ඕනේ. මෙතනින් අපි ප්‍රශ්න 6න් 5ක් මම තෝරගන්න ඕනේ. මෙතනත් ප්‍රශ්න 6න් 5ක් මම තෝරගන්න ඕනේ. පැහැදිලිද? ඒතර ඕකට තමයි මට මේ පේපර් එකේ ලකුණු 100ක් හම්බ වෙනවා. මේ පේපර් එකේ ලකුණු 100ක් හම්බ වෙනවා. ලකුණු 200න් දීලා ඒක දෙකෙන් බෙදලා තමයි අපිට O level maths වල ලකුණු ගන්න 100න් කීයක් කියලා හම්බෙන්නේ. ඒතර අද මම සාකච්ඡා කරන්නේ මෙන්න මේ A කොටස. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 25. කෙටි ප්‍රශ්න 25 මම මේව සාකච්ඡා කරද්දී මම ගාන සමහර තැන්වලදී ගාන කියන්නේ ලේසියෙන් හදන්න පුළුවන් තැන්වල මම ගාන කෙලින්ම හදනවා. නැත්තම් මම ගොඩක් කරලා කරන්නේ ඒ ආශ්‍රිත සිද්ධාන්තය මතක් කරලා තමයි මම මේක හදන්නේ. ඒතර මම මුලදී කිව්වා මේක අපි හිතමු කෙනෙක් දැන්ටමත් එයා ඒක සුව මට්ටමේ ඉන්නවා නම් එයාට 90න් එහා ගියපො. එහෙම නැත්නම් 95කට ආසන්න ඒකකට යන්න මේක ඉවහල් වෙයි. B මට්ටමක කෙනෙක් ඉන්නවා නම් එයාට ඒක කරා යන්න CS වලින කට්ටියට ඊට වඩා හොඳ ප්‍රතිඵලයකට එන ඒ වගේම යම් කිසි කෙනෙක් ඉන්නවා නම් දැන්ටමත් අපි කියමු ගණිතය අතහැරලා වගේ ෆේල් මට්ටමේ ඉන්න කෙනෙක්ට එයාට මේක බලලා පහුගිය අවුරුදු 5ක විතර පාස් පේපර්ස් මේ විදිහට කරොත් ප්‍රැක්ටිස් කරොත් අනිවාර්යයෙන්ම වගකීමෙන් කියන්නේ මේ කියන මේ සෙමිනාර් එකට හරියට සහභාගී වෙලා පහුගිය අවුරුදු 5ක විතර පාස් පේපර්ස් ටික තනියෙන් කරොත් මම මේ කරොත් ඉතින් අනිවාර්යයෙන්ම ඒ කෙනෙක්ට C1කට S1කට යන්න පුළුවන්. හරියනේ අපි පටන් ගමු. මම මුලදීම කියන්නම් මේක දැන් අපි දන්නවද මේ ඩේටා ප්‍රශ්නයක් තියෙනවනේ හැමෝටම මේක අර ඔයගොල්ලන්ගේ හැමදේම ඔන්ලයින් නිසා ඔයගොල්ලන්ට ඩේටා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම කැමති වෙන වීඩියෝස් ගොඩාක් ඕනකට දිගට දාන්න. ඒකයි මම මෙන්න මේක කොටස් 4කට කඩලා මේක සාකච්ඡා කරන්නේ. වෙන විදිහට මේ කොටස් 4කට කඩලා මම සාකච්ඡා කරන්නේ අර ඕනකට දිග වීඩියෝස් බලන්න ගියාම ඔයගොල්ලන්ටත් එපා වෙනවා. ඒක නිසා මම මේකේ ගණන් ලියා ගන්න වෙන වෙලාවක ඔයගොල්ලන්ට දෙන්නේ නැහැ. හරිද? මම ගාන හැදුවාට පස්සේ මම ගාන ලියා ගන්න වෙන වෙලාවක් දෙන්නේ නැහැ. මම කෙරේ ඊළඟ වෙලාවට යනවා. එතකොට තමන්ගේ ලියා ගන්න ඕන දේවල් ටික සටහන් කරන්න ඕන දේවල් ටික පුළුවන් වීඩියෝ එක මේ ලේසියෙන් වීඩියෝ පෝස්ට් කරලා අදාළ දේවල් ටික ලියා ගන්න. පැහැදිලිද? හරි. මම කැමති මේක මේ පේපර් එක ඔයගොල්ලෝ තනියෙන් හදලා. මේ පේපර් එක තනියෙන් හදලා ඊට පස්සේ මෙන්න මේ සෙමිනාර් එක බලනවා නම් ගොඩක් වටිනවා. ඒතකොට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් මේක මම හදපු විදිහ හරියද? ඊට වඩා කෙටි ක්‍රමයක් තියෙනවද? අපිට මේක හදාගන්න කරනවා නම් ඇයි හදාගන්න බැරිුනේ? එහෙනම් ඒ වගේ ගානක් ආයෙ හදන්නේ කොහොමද? ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. පැහැදිලිද? හරි අපි ඉතින් යමු. පටන් ගමු O level අපේ ඩිජිටල් ඉස්කෝලේ ගණිතය සම්මන්ත්‍රණය. මුලින්ම මේ පේපර් එක අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න තමයි මේ විදිහ හම්බෙලා නැත්නම්. ඒකේ මම අද සාකච්ඡා කරන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ A කොටස එහෙම නැත්නම් කෙටි ප්‍රශ්න 25. මේ කෙටි ප්‍රශ්න 25 ගැන කතා කරනවා නම් මේක වැදගත්. මේක සෑහෙන වැදගත්. මොකද මැත්ස් පේපර් එකේ ඔයා ගත්ත ගමන් ඔයාලට හම්බෙන්නේ ඔය පළවෙනි පේපර්ස් දෙක වෙන වෙනම දෙන්නේ. පේපර්ස් දෙක වෙන වෙනම දෙන්නේ. මේකට පැය දෙකක් සහ අනිත් පේපර් එකට ඒ අදාළ කාලයේ විදියට ඒතර වෙන වෙනම දෙන්නේ. ඒතර මේක හම්බෙච්ච එකම අතන ඔයා දකින්නේ මේ කෙටි ප්‍රශ්න පළවෙනි පිටුවේ දෙන මේ කෙටි ප්‍රශ්න දෙක. ඒතර මේකේ දැන් අද මම සාකච්ඡා කරන්නේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස තමයි මම අද සාකච්ඡා කරන්නේ. මෙන්න මේකේ ඒ කොටස තමයි මම සාකච්ඡා කරන්නේ. එතකොට මේකේ ඇත්තටම මේ පළවෙනි ගණන් 10 අපිට දෙන්නේ අපේ මේ මැත්ස් පේපර් එකට ඕන ස්පීඩ් එක හදාගන්න.
ඒ කියන්නේ මේ පේපර් එකේ අනිත් ගණන් එක්ක සාපේක්ෂව බලද්දී පේපර් එකේ පළවෙනි මම මේ ඕලර් ගැන කතා කරනවා පළවෙනි ගණන් 10 ටිකක් ලේසි. පොඩි. ඒක දෙන්න අපි ස්පීඩ් එක හදාගන්න. ඉතින් ස්පීඩ් එක හදාගන්න තමයි සහ අපි කියනවා අපිට ආත්ම විශ්වාසයක් ඇති කරගන්න තමයි මේ පළවෙනි ප්‍රශ්න 10 දීලා තියෙන්නේ. කියන්නේ ඒකෙන් අපිට පුළුවන් ගණන් හදන ස්පීඩ් එක හදාගෙන ඉතුරු පේපර් එක එහෙමම කම්ප්ලීට් කරගන්න. ඒතකොට පළවෙනි ප්‍රශ්න ටික හැදීගෙන ඉඳි මට මංගේ ආත්ම විශ්වාසයක් තියෙනවා. අපිට පේපර් එක උත්තර කරන්න පුළුවන් කියලා. එතකොට මේ කොටස තියෙන්නේ අන්න ඒ ආකාරයේ ප්‍රශ්න. හරි? අප බලමු පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ මේක කොටස් තුනකට සාකච්ඡා කරමු. මේ මොකද අපිට ගාන හදපු ගමන් මතන්න ඕනේ. ගාන හදපු ගමන් මතන්න ඕනේ. තවත් ඕන දෙයක් තියෙනවා සටහන් කරගන්න. මේ වීඩියෝ එක පෝස්ට් කරලා සටහන් කරගන්න ඕනේ. වීඩියෝ එක පෝස්ට් කරලා මේක සටහන් කරගන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊගම් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ශීතකරණයක වටිනාකම රුපියල් 45000යි. ඒ සඳහා අය කරනු ලබන තීරුපදු ප්‍රතිශතය 107ක් නම් තීරුපදු මුදල කීයද? ඔයගොල්ලන්ට ප්‍රතිශත කියන පාඩම් තියෙනවා. ඒ පාඩම් වල බදු මුදල් ගැන කතා කරනවා. මේක අහනවා ෆ්‍රිජ් එක ගන්නවා රුපියල් 45000. ෆ්‍රිජ් එක වටිනාකම රුපියල් 45000යි. හැබැයි ඒකට තීරුපදු කියන එකක් තියෙනවා. ඒ තීරුපදු ප්‍රතිශතය අය කරනවා 107ක්. 107ක්. හරි? එහෙනම් මගෙන් අහනවා මෙන්න මේ ශීතකරණයට ආපු කොච්චර තීරුපදුවක් ගෙවන්න ඕනේද කියලා. ප්‍රතිශත පාඩමක් ඉගෙන ගන්නවා 107ක් කියන එකේ තේරුම 107ක් කියන එකේ තේරුම 100න් 7ක් කියන එක. ඒකේ තේරුම ඔයා ගන්න භාණ්ඩයක් රුපියල් 100ක් නම් වටිනාකම 100ක් නම් ඔයා තීරුපදු ගෙවන්න ඕනේ රුපියල් 7ක් කියන. 100ක් නම් ඔයා ගන්න භාණ්ඩේ ඔයා තීරුපදු ගෙවන්න ඕනේ රුපියල් 7ක් කියන. දැන් මම කොහොමද මේ රුපියල් 45000කට හොයන්නේ? මේ ගණන් ලේසි ඕනම එකක් බලන්න එකක් يعني 100කට 7යි නම් මම දන්නවා රුපියලක භාණ්ඩයකට බදු වදිනවා 7 බෙදීම 100. ඒක පැහැදිලි වෙන සංකල්පේ අපි කියන පෑන් පහක ගාන 100යි නම් එක පෑන් එක ගන්න අපි කරන්නේ 100 බෙදනවනේ පහින්. මෙතනත් කරේ ඒක. රුපියල් 100ක භාණ්ඩයක බදු මුදල රුපියල් 7යි නම් රුපියලක භාණ්ඩයක් ගත්තොත් බදු මුදල මෙන්න මේ 7 බෙදීම 100ක් වෙනවා. දැන් මගෙන් අහන්නේ 45000යි නම් කොච්චර මේක කොහොමද කියලා. මගෙන් අහන්නේ 45000යි නම් කොච්චරක් කොහොමද කියලා. එහෙනම් පැහැදිලි 45000 කියන්නේ එකකට මෙච්චරක් නම් මම එමොත් මේ දෙකකට කීයද එහෙනම් මේක දෙකකින් වැඩි කරනවා. තුනකට කීයද මේක තුනෙන් වැඩි කරනවා. ඔයගෙන් අහන්නේ 45000කට කීයද කියලා. එහෙනම් අපි කරන්නේ ඕක වැඩි කරනවා 45000. ඕක වැඩි කරනවා 45000. මේ බිඳුව ඉවත් වෙනවා මේ බිඳුව ඉවත් වෙනවා. පාඩනවා කිය කවුද ඉන්නේ සමානයි මේක වැඩි කරන්න 7000ක් බිඳුව කියන බිඳුවයි 7000ක් 5 35යි 5 දැම්මා 3ක් ඉතුරුයි 7000ක් 4 28යි 3යි 31යි එහෙනම් ඔයාලට තීරුපදු මුදල ඔයා රුපියල් 45000ක ශීතකරණයට ඔයා ගෙවන්න ඕන තීරුපදු මුදල වෙනවා කීයද රුපියල් 3150ක් පැහැදිලිද 3150 කොහොමද දන්නේ 100කට 7යි නම් එකකට කියලා මම මේ වගේ මම සාමාන්‍ය විතර උගන්වන්න උදේ ෆේල් මට්ටමේ ඉන්න කෙනෙකුට මොන හරි ගේමක් ගහලා තව මේ වගේ පේපර්ස් පොහක් ගහලා එයාට පුළුවන් මේක කොට දාගන්න. හරි ඒ කියන මට්ටමේ නෙත් පැහැදිලිවම 90න් එහා ඒකට යන්න පුළුවන්. උදේ 100කට 7යි නම් එකකට කීයද එකකට එන්නේ නම් මේක බෙදන්න ඕන. මම උදාහරණ කිව්වේ පෑන් පහක ගන්න රුපියල් 100යි නම් පෑන් එක මෙල කීයද 100 වෙදීම 5යි. හරි එහෙනම් 45000ක් කීයද? එකක මෙච්චරයි නම් දෙකක ගන්න දෙකකින් වැඩි කරනවා තුනක ගන්න තුනෙන් වැඩි කරනවා හතරක් ගන්න හතරෙන් වැඩි කරනවා 45000ක් ගන්න 45000න් වැඩි කරනවා මට මේ ගන්න එනවා පළවෙනි ගන්න හරි පැහැදිලිද ඊට පස්සේ තියෙන්නේ වෙන් රූප සටහන අපි යන්නේ වෙන එකට වෙන් රූප සටහනේ තමයි අදාළයක් සටහන් කරගන්න දිනන තමයි සටහන් කරගන්න බලමු වෙන් රූප සටහනේ දීලා තියෙනවා A ඡේදන මගෙන් අහන්නේ A dash ඡේදන B එහෙම නැත්නම් A ගේ අනුපූරකය. මගෙන් අහන්නේ මේකට අපි කියනවා A ගේ අනුපූරකය කියලා. A ගේ අනුපූරකය කියන්නේ Aට අයිති නැති කට්ටිය. ඔන්න ඕක කියන එක කියලා මෙන්න මේ වෙන් රූප සටහනේ අඳුරු කර දක්වන්න. මෙන්න මේ වෙන් රූප සටහනේ අඳුරු කර දක්වන්න ඕනේ. මේ කියන වෙන් රූප සටහනේ අඳුරු කර දක්වන්න ඕනේ. කොහොමද එන්නේ? මේක අපි ගමු A කියලා. මේක අපි ගමු B කියලා. මම මේක ගන්නවා A වල දිලා මේක A කියලා මේක දිලා B කියලා හරි මේක නියදී අවකාශය දැන් මම හොයන්න ඕනේ A අනුපූරකය කියන්නේ A dash කියන එකේ අනුපූරකය කියන්නේ Aට අයිති නැති ටික සහ B කියන දෙන්නගේ ඡේදනය දැන් මම දන්නවා කොහොමද වෙන් රූප සටහනක ඡේදනය ගන්නෙ
ඒ අදාළ දෙන්නව මේක අඳුරු කරන්න. මේ අදාළ දෙන්නව අඳුරු කරන්න. ඒ දෙපාරක් පාට වෙච්ච කට්ටිය. දෙපාරක් පාට වෙච්ච කට්ටිය තමයි ඡේදනය වෙනම ඡේදනය කියන්නේ දෙකටම අයිති කට්ටිය. ඡේදනය කියන්නේ දෙකටම අයිති කට්ටිය. හරිද මම ඒකේ අනුපූරකේ පාට කරනවා. ඒකේ අනුපූරකේ කියන්නේ ඒකට අයිති නැති කිවි. කියන්නේ ඒ කියන්නේ මෙන්න මේ රවුමනේ. ඒට අයිති නැති සෙසු ඔක්කොම තමයි ඒ ඩෑෂ් නැත්නම් ඒකේ අනුපූරකේ කියලා කියන්නේ. ඒකේ අනුපූරකේ කියන්නේ ඒට අයිති නැති ඉතුරු ඔක්කොම ටික. එන්න ඒට අයිති නැති ඉතුරු ඔක්කොම ටික. අන්න ඒව පාට කරේ නෑ. ඉතුරු ඔක්කොම ටික පාට කරා. හරිද? ඊට පස්සේ B. ඊට පස්සේ B. අයන B කියන රවුම පාට කරන්න. B කියන මෙන්න මෙයා. අයන B කියන එක පාට කරන්න. ඔය ආකාරයෙන් නේද? අර මම කවුද ඡේදනය කියන්නේ? ඡේදනය කියන්නේ දෙන්නටම අයිති කට්ටිය. ඡේදනය කියන්නේ මේ දෙන්නටම අයිති කට්ටිය. මට වෙනවා මෙන්න මේ වටේ ටිකේ රතු පාට විතරයි ගෑවිලා තියෙන්නේ. මේ මැදේකේ කළු පාට විතරයි ගෑවිලා තියෙන්නේ. මෙන්න මෙතන මේ හඳ වගේ. පොයට සතියකට පස්සේ හඳ වගේ කෑල්ලේ පැහැදිලි රතු පාටයි කළු පාටයි දෙන්නම ගෑවිලා තියෙනවා. එහෙනම් මගෙන් අහන්නේ අඳුරු කරන්න A ගේ අනුපූරකයේ ඡේදන B එහෙම නැත්නම් අපි කියනවා A' ඡේදන B කියලා. A' ඡේදන B කියලා. කවුද එතකොට A' ඡේදන B කියන්නේ? මේක A වෙනවා නම් මේක B වෙනවා නම් මම දෙකටම අයිති කට්ටිය. දෙකටම අයිති කට්ටිය තමයි එන්නේ. මේ ආකාරයෙන්. දෙකටම අයිති වෙන මෙන්න මේක ගන්න. මෙන්න මේ ඔය ආකාරයෙන් එන්නේ A තමයි කවුද? A' ඡේදන B වෙන්නේ. A' ඡේදන B වෙන්නේ. A' ඡේදන B. පැහැදිලිනේ? හරි. හරි. එතකොට මේ විදිහට තමයි වෙන රූප සටහන කොහොමද අපි වාර කරන්නේ ඡේදනය කියන්නේ. මොකද ඡේදනය කියන්නේ දෙන්නටම අයිති කට්ටිය. එතකොට මේලේ කියන්නේ කොහොමද? මේලේ කියන්නේ මේක මේලේ ගන්න කිව්වනම් මේලේ කියන්නේ මේ පාට වෙච්ච සම්පූර්ණ පරාසය. මේලේ ගන්න කිව්වනම් අර කිව්වනම් ඒකේ අනුපූරකයේ සහ B ගේ මේලේ ගන්න කියලා. හරිද? ඒ කියන්නේ මේ U අකුර හැටියට තියෙන එක මේලය. ඒ කියන්නේ මේ පාට වෙච්ච සම්පූර්ණ කොටස තමයි මේලේ කියන්නේ. එකතුව. ඡේදනය කියන්නේ දෙන්නටම අයිති පැහැදිලි? අර තුන්වෙනි එක දැන් විසඳන්න කියලා මේකක් දීලා තියෙනවා. හරි? අවිසඳන්න කියලා. මම දීලා තියෙන දෙකේ x වෙනි බලය සමානයි 1/64යි කියන. 1/64යි කියන. අපි ඉගෙන ගන්නවා සිද්ධාන්තයක්. අපි කියන දෙන්නෙක්ගේ පාදයේ සමානයි. ඒ කියන්නේ මේක සිද්ධාන්තයේ A පාදයේ B සමානයි කියලා දෙනවා නම් A පාදයේ C. A පාදයේ B කියන එක නා සමානයි කියලා දෙනවා නම් A පාදයේ C. එහෙනම් පැහැදිලි මේ දෙන්නගේ මෙන්න මේ දර්ශක දෙක සමාන වෙනවා. පැහැදිලිවම මේ දෙන්නගේ දර්ශක දෙක සමාන වෙනවා. B සමානයි C වෙනවා. ඔක තමයි මේකේ සිද්ධාන්තය. ඔක තමයි මේකේ සිද්ධාන්තය. හරි. අරතර ඕක සොලු කරද්දී මට එහෙනම් මුලින්ම කරගන්න ඕනේ මේ දෙන්නම එක පාදයකට හරව ගන්න ඕනේ. මේ දෙන්නම එක පාදයකට හරව ගන්න ඕනේ. එක පාදයකට හරව ගද්දී මේ දෙක කියන එක කියන 64ට හරව ගන්න බෑනේ. පැහැදිලිනේ. මං එහෙනම් කරනවා 64 දෙකේ පාදයට හරව ගන්න. අර 64 කියන්නේ කවුද දෙකේ එක්තරා බලයක් වෙන 2 4 8 16 32 64. එහෙනම් මම දන්නවා 64 ලියන්න පුළුවන්. 64 ලියන්න පුළුවන් කවුද? දෙකේ හරියන බලය කියන. දෙකේ හරියන බලය කියන. හරිද? 2 4 8 16 32 60. හරිද? අර මම පාදේ සමාන වෙන්න ඕනේ. දැන් මේකේ පාදේ සමාන නැහැ. මෙතන දෙක මේ නිකන් භාගය වගේ කියන්නේ. ඊට පස්සේ මම දන්නවා තව සිද්ධාන්තයක් මම මේ අර මෙතන ගාන හදන්න ඕන නිසා මම මේක ටික ඕගොල්ලෝ සඳහන් කරගන්න අවශ්‍ය සිද්ධාන්ත තමයි මම දෙන්නේ. හරි? අපි දන්නවා මේ x කියන එක නගේ ඒ වෙනි බලයක් තියෙනවා නම් ඕක සමානයි එකයට ලියනවා නම් එකයට එයාගේ ඍණ බලය. ඒ කියන්නේ ඕනම ධන බලයක් එකයට ලියනවා නම් ඍණ බලයක් වෙනවා. ඕනම ධන බලයක් එකයට වෙනවා නම් එකයට ලියනවා නම් ඍණ බලයක් වෙනවා. ඒ වගේම තමයි ඕනෑම එකයට වුම් බලයක් තියෙනවා. එකයට ධන බලයක් තියෙනවා. එකයට ධන බලයක් තියෙනවා නම් ඒක උඩට ගත්තොත් ඒ බලය ඍණ වෙනවා. ඕනෑම එකයට ධන බලයක් තියෙනවා නම් ඒ බලය උඩට යන්නේ. ඒ බලය අපි ඒ ආදාන එක උඩට යද්දී බලය ඍණ වෙනවා. මේකේ අනිත් පැත්ත. පැහැදිලිනේ? එහෙනම් මම මෙතන ඒ කියන සංකල්පය පාවිච්චි කරනවා. මම මෙතන ඒ කියන සංකල්පය පාවිච්චි කරනවා මෙන්න මේ කියන එක කරාම මේ එකයට ධන බලය මම ලියනවා උඩට ගන්න. අයගේ එහෙනම් එකයට දෙකේ 6 වෙනි බලයේ දෙකේ ඍණ 6 වෙනවා. දෙකේ ඍණ 6 වෙනවා. දෙකේ ඍණ 6 වෙනවා. පැහැදිලිද? හරි. දෙන්නගේ පාදයන් සමානයි. දෙකේ x සමානයි දෙකේ ඍණ 6. එහෙනම් මෙතනින් එනවා x සමානයි ඍණ 6. පැහැදිලි? දෙකේ x සමානයි දෙකේ ඍණ 6. මෙතනින් එනවා මම කලින් කිව්ව එක. පාදයන් දෙක සමානයි නම් ওই විදිහට සමානතාවයක් ආවොත් අනිවාර්යයෙන්ම දර්ශක දෙක සමානයි. x සමානයි ඍණ 6 කියලා එනවා. x සමානයි ඍණ 6 කියලා එනවා. පැහැදිලිද?
එතකොට අපි පළවෙනි ගණන් තුන හරිය තමන්ට යම් කිසි දෙයක් සටහන් කරගන්න ඕන නම් දැන් පුළුවන් සටහන් කරගන්න. මම අයින් වෙලා ඉඩ දෙන්න. එතකොට වීඩියෝ එක ඔයාලට දැන් පෝස්ට් කරලා මොන හරි දෙයක් සටහන් කරගන්න තියෙනවා නම් සටහන් කරගන්න පුළුවන්. හරිද? හරි. අපි ඊට පස්සේ හතරවෙනි ගානට හතරවෙනි ගාන දීලා තියෙන ජ්‍යාමිතිය යන්න පොඩ්ඩක් බය වෙනවා. ඕලෙවල් වල ජ්‍යාමිතිය කිව්වහම පොඩ්ඩක් බය වෙනවා. කොහොමද කරන්නේ? ජ්‍යාමිතිය තමයි අතන ඕලෙවල් කාලේ හොඳටම පුළුවන් එක්කිනාට ලස්සනම කොටස සහ ගණිතයේ යම් දුර්වලතාවයක් තියෙන ළමයිට අමාරුම කොටස අපි කියන එපා කරපු කොටස වගේ. හරි? ඒක එපා කරගන්න තු ඒක ලස්සනට ඕලෙවල් ඉගෙන ගන්න. මේක දිනා මේ ආකාරයෙන් වෘත්තයක්. මේ ආකාරයෙන් වෘත්තයක් දීලා තියෙනවා. වෘත්තයේ ස්පර්ශකයක් ඇඳලා තියෙනවා. වෘත්තයේ P ලක්ෂයේදී ස්පර්ශකයක් ඇඳලා තියෙනවා. වෘත්තයේ P ලක්ෂයේදී ස්පර්ශකයක් ඇඳලා තියෙනවා. මේක P කියලා දීලා තියෙනවා. හරි? ඊට පස්සේ මෙහෙම AB විස්කම්භයක් ගැන කියලා දෙන විස්කම්භය මෙතන C හම් වෙනවා කියලා දීලා තියෙනවා. මේ AB විස්කම්භයක් කියන්නේ කේන්ද්‍රය. හරි මේක A මේක B. එතකොට මේක ඊට පස්සේ මෙහෙම ලියාගන්න ඕනේ. හරි එතකොට මම බලනවා මම සාමාන්‍ය ජ්‍යාමිතිය ගානක් හදන්නේ මෙහෙම. හරි මම ජ්‍යාමිතිය වෙන මේ කෝණය 35 කියලා දීලා තියෙනවා. හරි මේ කෝණය අංශක 35 කියලා දීලා තියෙනවා. මම සාමාන්‍ය ජ්‍යාමිතිය ගානක් හදන්නේ ඔය රූපේ බලලා මට ලියන්න පුළුවන් ජ්‍යාමිතික සම්බන්ධතා එවනද දත්ත මම කරන්නේ මේ ඔක්කොම ටික මේක ලියා ගන්න. මට ලියන්න පුළුවන් ජ්‍යාමිතික සම්බන්ධතා දත්ත ටික මම ඔක්කොම ටික මේක ලියා ගන්න. පැහැදිලිද? හරි එතකොට ඒකෙදි මට පේන පළවෙනි දේ තමයි මේ තියෙන මේ විස්කම්භයක්. මම දන්න විස්කම්භය මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 90ක් වෙනවා. මම දන්න විස්කම්භය මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 90ක් වෙනවා. එහෙනම් මෙන්න මේ APB ත්‍රිකෝණය මේ කෝණය මෙන්න මේ APB කෝණය සමානයි අංශක 90ක් වෙනවා. හේතුව මොකද්ද? AB විස්කම්භයක් නිසා. හේතුව මොකද්ද? AB විස්කම්භයකි. හරිද? හරිද? ඒක 90ක් මම කියව දන්න ඔක්කොම ටික ලියනවා. ඒක 90ක් වුණාම එහෙනම් මේක 90යි 35යි කියලා මම දන්නවා. එහෙනම් මට ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ පාවිච්චි කරලා මට ABP කියන ත්‍රිකෝණය හොයන්න පුළුවන්. ABP කියන්නේ ABP කියන්නේ කවුද? 180 කියන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතුව. ඒකෙන් අඩු කරන්න 90. ඒකෙන් අඩු කරන්න 90 දන්න 35. ඒකෙන් අඩු කරන්න 90 දන්න 35. ඒතර ABP කියන කෝණය හම්බ වෙනවා 180 ඍණ 90 දන්න 35 කියන්නේ 125යි. 125 නම් ABP කියන්නේ 55 අංශක 55ක් වෙනවා. ඔක දන්න දෙක ලියමු. මේක අංශක 55. දැන් මම කරේ මේ ත්‍රිකෝණය ඇතුලේ තියෙන කෝණ ටික මම හොයාගත්තා. මේක අංශක 55 කියලා මම හොයාගත්තා. අන්න දැන් තමයි වැදගත් දේ. අපි ස්පර්ශක කියන ඔය ජ්‍යාමිතික පාඩමේදී ඉගෙන ගන්නවා. මෙන්න මේක PC කියන්නේ ස්පර්ශකයක් නිසා PC කියන්නේ ස්පර්ශකයක් නිසා මම දන්නවා මෙන්න මේ කෝණය මේ BPC කියන මෙන්න මේ කෝණය ඔය BPC කියන මෙන්න මේ කෝණය සහ මෙන්න මේ PAB කියන කෝණය මෙන්න මේ BTC කියන කෝණය පැහැදිලිද සහ මෙන්න මේ PAB කියන කෝණය සමාන වෙනවා. එහෙනම් මේ දෙකම තියෙනවා. වෙයි මේ ටික කියනකොට මම මේකේ කොච්චර දීර්ඝ ප්‍රමාණය දන්නා. මේ මගෙන් අහන්නේ PCB යන්නේ මෙන්න මේ කෝණය. අපි මේ කෝණය අල්ෆා කියලා ගමුකෝ. මගෙන් අහන්නේ මෙන්න මේ කෝණය අල්ෆා. හරිද? එහෙනම් මම දන්නවා කවුද මේ කෝණ දෙක සමානයි. PC ස්පර්ශකයක් නිසා පලියන්න කවුද PAB මෙන්න මේ කෝණය සමාන නම් මෙන්න මේ කෝණයට කවුද BPC කියන කෝණයට BPC කියන කෝණයට ඒක සමානයි. මම මේ තීල කියලා ගන්න තියෙන එක කවුද අංශක 35. පැහැදිලිද? අංශක 35. ඕවා ස්පර්ශක වලදී අපි ඉගෙන ගන්නවා. ඇයි හේතුව මොකද්ද? PC ස්පර්ශකයේකි. හේතුව මොකද්ද? PC ස්පර්ශකයේකි. PC කියන ස්පර්ශකයක් කරනවා. ඒතර මේකත් මම දන්නවා. මේක 55යි කියලා මම දන්නවා. හරිද? එහෙනම් මම දන්නවා මෙන්න මේක තීටා ධන ඇල්ෆා. කියන්නේ කවුද තීටා ධන ඇල්ෆා? තීටා ධන ඇල්ෆා සමානයි මෙන්න මේ කෝණය අංශක 55ක් වෙනවා. මොකද හේතුව? අපි දන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක සමානයි බාහිර කෝණය. ත්‍රිකෝණයක බාහිර කෝණය සමානයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ අයික්‍යයට. එහෙනම් මේක තීටා සහ ඇල්ෆා මේක සමාන වෙන්නේ 55ට. තීටා සහ ඇල්ෆා තීටා ධන ඇල්ෆා සමාන වෙනවා 55ට. මට ඕනේ වෙන්නේ ඇල්ෆා හොයන්න. එහෙනම් ඇල්ෆා සමානයි කවුද
55 ඍණ තීටා. අතර තීටා කියන්නේ කවුද? තීටා කියන්නේ කවුද? 35. කවුද? තීටා කියන්නේ 35ක් වෙනවා. තීටා කියන්නේ 35ක් වෙනවා. එහෙනම් මට ඇල්ෆා කෝණය. ඇල්ෆා කෝණය සමානයි ඇල්ෆා කියලා මම ගත්තේ අපෙන් අහන PCB නේ. මගේ අපෙන් අහන PCB කෝණය සමාන වෙනවා පංචක 20ක් වෙනවා. ලස්සන ජ්‍යාමිතිය ගන්න. ලස්සන ජ්‍යාමිතිය ගන්න. ඇල්ෆා කියලා මම ගත්තේ PCB කෝණය එක පංචක 20ක් වෙනවා. හේතුව බලන්න මේක මුලින්ම නිෂ්ක්‍රමයක් නිසා මේක අංශක 90ක් වුණා. මේක 35 කියලා දත්ත දීලා තියෙනවා. මේක 55 වෙනවා. මම දන්නවා PC කියන ස්පර්ශකයක් නිසා මෙන්න මේ කෝණය සහ මෙන්න මේ කෝණය සමාන වෙනවා. මේක තීටා නම් මේ කෝණය තීටා වෙනවා. එහෙනම් තීටා කියන්නේ මේක 35 නම් මේක 35යි. මම දන්නවා මේ දෙක එකතුව සමානයි බාහිර ත්‍රිකෝණේ බාහිර කෝණයට 55ට. එහෙනම් මට ඇල්ෆා හොයන්න පුළුවන්. ඇල්ෆා සමානයි 55 ඍණ 35 55 35 කළු කරන්න පංචක 20ක් වෙනවා. පැහැදිලිද? පංචක 20ක් වෙනවා. හරි ඊට පස්සේ අපි යමු පස්වෙනි ගානට. අපි යමු පස්වෙනි ගානට. පස්වෙනි ගානේ තියෙන්නේ ලේසි දෙයක්. මූල 75 තියෙන්නේ කුමන අනුයාත සංඛ්‍යා දෙකක් අතරද? ලේසි ගාන. මූල 75 තියෙන්නේ කුමන අනුයාත සංඛ්‍යා දෙකක් අතරද? ඉතින් ඒක පොඩි දේවල් ඕඩ වැඩි වෙලා යවන්නේ නැහැ. මූල 75 ඉන්නේ මම ලියනවා 75ට පස්සේ ඉන්න අපි කියනවා චතුරස්‍ර සංඛ්‍යාව නැත්නම් වර්ග සංඛ්‍යාව සහ 75ට කලින් ඉන්න ආසන්නතම චතුරස්‍ර සංඛ්‍යාව. එතකොට 75ට ළඟින් ඉන්නේ 81 9 වර්ගමූලය. එහෙනම් 75 කියන එකට වඩා 80 වර්ගමූලය ලොකුයි. ඊට කලින් ඉන්නේ කවුද? 64 කියන එක නේ 8 වර්ගය. 64 කියන එක නේ 8 වර්ගය. මුලින්ම ඔක ලියා ගන්න. 75 ඉන්නේ මොන චතුරස්‍ර සංඛ්‍යා දෙක අතර කියලා හොයාගෙන ඒකේ වර්ගමූලය විදිහට මම ලියා ගන්නවා. පැහැදිලිනේ? කියන උදාහරණයක් විතර වගේ අහනවා නම් 5 ඉන්නේ වර්ගමූල 5 ඉන්නේ කවුරු අතරද කියලා 5ට වඩා වැඩි චතුරස්‍ර සංඛ්‍යාව 9 අයන 9 වර්ගමූලයේ 5ට වඩා අඩු චතුරස්‍ර සංඛ්‍යාව 4 අයන 9 වර්ගමූලයේ සංකල්ප. පැහැදිලිද? හරියට මම දන්නවා මේකෙන් එනවා මේ වගේ ප්‍රශ්න දෙකක් වුණා ගන්න 64 වර්ගමූලය කියන 8යි 8ට වඩා විශාලයි 75 වර්ගමූලයේ ඊට වඩා විශාලයි 9 81 වර්ගමූලයේ 9 කියන එක. ඔයගෙන් අහන්නේ මූල 75 තියෙන කුමන අනුයාත සංඛ්‍යා දෙක අතරද කියලා මොකක් අතරද? 8 හා 9 අතර මේ මූල 75 ඉන්නේ 8 හා 9 අතර තමයි මූල 75 කියන්නේ. මූල 75 ඉන්නේ 8 හා 9 අතර. පැහැදිලිද? හරි ඊට පස්සේ 6 වෙනි එක ලස්සන ගානක් මම ඕගොල්ලෝ දෙන කාලේ මම ආසම කොටසක් තමයි මේ අනුපාත. අපි කියන අනුලෝම සමානුපාතික සහ ප්‍රතිලෝම සමානුපාතික. එතන මේ තියෙන්නේ නිවාස යෝජනා ක්‍රමයක නිවසක් පින්තාරු කිරීමට. නිවාස යෝජනා ක්‍රමයක නිවසක් පින්තාරු කිරීමට එක නිවසක් පින්තාරු කරන්න මිනිසුන් දෙදෙනෙකුට දවස් 3ක් යනවා. මිනිසුන් දෙදෙනෙකුට දවස් 3ක් යනවා. හරි? අය මිනිසුන් දෙදෙනෙකුට ඔය ගේ පේන්ට් කරන්න මිනිසුන් දෙදෙනෙකුට ගේ පේන්ට් කරන්න දවස් 3ක් යනවා. හරි? දවස් 3ක් යනවා. වයින් අහනවා එවැනි නිවෙස් 10ක් දින 12කදී පින්තාරු කර අවසන් කිරීමට මිනිසුන් කී දෙනෙක් යොදවන්න ඕනේද කියලා. දින 12කදී පින්තාරු කර අවසන් කිරීමට මිනිසුන් කී දෙනෙක් යොදවිය යුතුද කියලා. හරි මුලින්ම හොයන ඔය මිනිස්සු දවස් ගානක් නෙමෙයි දැන් මම කියනවා දැන් මම දන්න මිනිස්සු දෙන්නෙක්ට එක ගයක් පින්තාරු කරන්න දවස් 3ක් යනවා. හරිද? හරි එහෙනම් මම බලනවා ඔය මිනිස්සු දෙන්නට ගෙවල් 10ම පින්තාරු කරන්න දවස් කීයක් යනවද කියලා. මොකද නිවෙස් 10ක් තියෙනවා. හරි එතකොට මම නිවාස 10 අංශන්ද ගන්නවා දැන්. මේ වගේ නිවාස 10. මේක තමයි මිනිසුන් දෙදෙනෙකුට එක ගයක් පේන් කරන්න යන්නේ දවස් 3යි. එහෙනම් ගෙවල් 10ක් පේන් කරන්න පැහැදිලි. හරිද? එහෙනම් ගෙවල් 10ක් කරන්න මිනිස්සු දෙන්නෙක් ගොඩ. ඒ දෙන්නම කරොත් එක ගයක් කරන්නේ දවස් 3ක් යනවා. තව ගයක් තිබ්බොත් තව දවස් 3ක් යනවා. තව ගයක් තිබ්බොත් තව දවස් 3ක් යනවා. ආයේ වගේ මේ ගෙවල් 10ක් තියෙනවනම් එයාට යනවා 3ේම 10ක්. ඒ කියන්නේ මිනිස්සු දෙන්නම නම් කරන්නේ ඒගොල්ලන්ට යනවා දවස් 30ක්. හොඳට තේරුම් ගන්න. ඒක මුලින්ම හොයාගන්න. මිනිස්සු දෙන්නෙක් ඉන්නවා නම් ඒ මිනිස්සු දෙන්නට ඒ නිවාස 10 විස්තර කරන දවස් 30ක් යනවා. හැබැයි මගෙන් අහන්නේ මට ඔය වැඩේ දවස් 12කින් කරගන්න ඕනේ. මට ඔය වැඩේ දවස් 12කින් කරගන්න ඕනේ. ඊළ දින දෙන එවැනි නිවෙස් 10ක්. හරි දින 12කදී පින්තාරු කරගන්න කී දෙනෙක් ඕනේද කියලා. හරි ඒ කියන්නේ මිනිස්සු දෙන්නෙක්ට දවස් 30කදී කරන වැඩේ දවස් 12කින් කරන්න මිනිස්සු කීයක් ඕනද? අනේ ඒක තමයි අහන්නේ. මිනිස්සු දෙන්නෙක් දවස් 30ක් කරන වැඩේ. හරි මිනිස්සු දෙන්නෙක් දවස් 30ක් කරන වැඩේ. හරි මිනිස්සු දෙන්නෙක් දවස් 30ක් කරන වැඩේ මට ඕනේ
දවස් 12කින් කරගන්න. මට ඕනේ දවස් 12කින් කරගන්න. අන්න එහෙම දවස් 12කින් කරගන්න ඕන මිනිස්සු ගාන තමයි අහන්නේ. එහෙනම් අපි මිනිස්සු ගානට අපි දන්නවා අපි යම් කිසි කෙනෙක්ව දන්නේ නැත්නම් අපි විචාරණයක් පාවිච්චි කරනවා. අපි ගොඩක් ගන්න x කියන ගන්නවා. එහෙනම් මම මිනිස්සු ගන්න x ප්‍රමාණය. මේකේ අදහස දැන් මිනිස්සු දෙන්නෙත් ඒ වැඩේ කරන දවස් 30ක් යනවා. ඒකකියක් පේන් කරන දවස් 3 වෙනවා. ගෙවල් 10ක් පේන් කරන දවස් 30ක් යනවා. එහෙනම් මම හොයන්නේ දවස් 12න් කරන මිනිස්සු කීයක් ඕනේද කියලා. දවස් 12න් කරන මිනිස්සු කීයක් ඕනේද කියලා. එහෙනම් මිනිස්සු x ප්‍රමාණයක් ඕනේ. හරි? මිනිස්සු x ප්‍රමාණයක් ඕනේ. හැබැයි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේක ප්‍රතිලෝම සමානුපාතිකත්වයක් කියලා. ප්‍රතිලෝම සමානුපාතිකත්වයක් කියන්නේ මොකද්ද? මොන හරි දෙයක් වැඩි වෙද්දි තව එකක් අඩු වෙනවා. හරි? මොන හරි එකක් වැඩි වෙද්දි තව එකක් අඩු වෙනවා නම් ඒක අපි කියන ප්‍රතිලෝම සමානුපාතිකයක් තියෙනවා. අනුලෝම සමානුපාතිකයි කියලා කියන්නේ අනුලෝම සමානුපාතිකය කියන්නේ කවුරු හරි රාශියක් වැඩි වෙද්දි අනිත් කෙනා වැඩි වෙනවා නම් ඒක අනුලෝම සමානුපාතිකයක්. උදාහරණයක් විදිහට අපි කියමු තීරණු පිට විල වැඩි වෙද්දි පාන් වල විල වැඩි වෙනවා. හරි? ආයෙ කියන්නේ තීරණු පිට විල වැඩි වෙද්දි පාන් වල විල වැඩි වෙනවා. එතකොට මෙයා වැඩි වෙද්දි මෙයා වැඩි වෙනවා. මෙයා අඩු වෙද්දි මෙයා අඩු වෙනවා. ඕක තමයි අපි කියන්නේ අනුලෝම සමානුපාතිකත්වයක් කියලා. කෙනෙක් වැඩි වෙද්දි අනිත් කෙනා වැඩි වෙනවා. හැබැයි ප්‍රතිලෝම සමානුපාතිකත්වයක් ගන්නවා. ප්‍රතිලෝම සමානුපාතිකත්වයක් ගන්නවා. දැන් ප්‍රතිලෝම සමානුපාතිකත්වයක කොට කියන්න පුළුවන් මේ වගේ දෙයක්. මොකද්ද? අපි කියමු පෙට්‍රල් වල ගාන වැඩි කරා කියලා. හරි පෙට්‍රල් වල ගාන වැඩි කරා කියන්නේ. පෙට්‍රල් වල ගාන වැඩි කරොත් අපි නිකන් හිතමුකෝ දැන් බස් රථ හිමියගේ ආදායමක් හිතන්නකෝ. හරිද? බස් රථ හිමියෙක් බස් එකේ කෙනෙක්ගේ ආදායම. එතන අපි බස් ටිකට් එක වැඩි කරන්න නැහැ කියලා උපකල්පනය කරන්නකෝ. පෙට්‍රල් වැඩි වෙනවා බස් ටිකට් එක වැඩි කරන්නේ නැහැ. එහෙනම් එයාගේ ආදායම මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. ආදායම අඩු වෙනවා. මොකද පෙට්‍රල් වලට වැඩි ගාණක් දැන් ගෙවන්න ඕනේ. කලින් ගෙවුවට වැඩි ගාණක් පෙට්‍රල් වලට ගෙවන්න ඕනේ. එහෙනම් පෙට්‍රල් ගාණ වැඩි වෙද්දී යාගේ ආදායම අඩු වෙනවා. ඒකට අපි කියන ප්‍රතිලෝම සම්බන්ධතාව කියන. ප්‍රතිලෝම සමානුපාතිකය කියන. ඒතර මේකත් ප්‍රතිලෝම සමානුපාතිකත්වය. ඒකයි මිනිස්සු දෙන්නට දවස් 30ක් යනවා. ඒතර මිනිස්සු ගාණ අඩු වුණොත් දැන් දෙන්නෙක් කරපු වැඩේ දෙන්නෙක් එක විතර දවස් 30කින් යනවා නම් ඕක අඩු වුණොත් තව දවස් ගාණක් වැඩියෙන් යනවා. හැබැයි මට වැඩියෙන් මිනිස්සු දාන්න පුළුවන් නම් මට දවස් ගාණ අඩු කරන්න පුළුවන්. පැහැදිලි? මට වැඩියෙන් මිනිස්සු දාන්න පුළුවන් නම් දවස් ගාණ අඩු කරගන්න පුළුවන්. ඕකට අපි කියන ප්‍රතිලෝම මේ සමානුපාතිකත්වය කියන්නේ. ඒතර ඔක අනුලෝම වලට අරවද්දී මේ සරි ඔක මේ අනුපාත විදියට දක්වද්දී අපි මේක මිනිස්සුගේ අනුපාතය දානවා මිනිස්සු දෙකට x ප්‍රමාණයක්. ඔක අපි සමාන කරනවා. අපි සාමාන්‍ය කරන්නේ කියන්නේ අනුලෝම සමානුපාතිකත්වයක් නම් දෙකට දවස් කීයද 30යි x ට දවස් කීයද 12යි කියන දාන්න. ඔය සාමාන්‍ය විදිහ. කියන්නේ දෙකට කීයද 30යි x ට 12යි. ඔය තමයි අනුලෝම සමානුපාතිකත්වය. හැබැයි ප්‍රතිලෝම සමානුපාතිකත්වය කියුවම මොක මාරු වෙනවා. ප්‍රතිලෝම සමානුපාතිකත්වය කියුවම මොක මාරු වෙනවා. අපි ඔක මාරු කරනවා දෙකට දාන එක්කෙනා දාන්නේ එහා පැත්තට. එහෙනම් දෙන්නෙත් යනවා දවස් 30ක් x ප්‍රමාණය ගණනවා දවස් 12. ඔක මාරු කරනවා. ප්‍රතිලෝම සම්බන්ධතාවයේදී ඔක මාරු කරනවා. දෙකට තියෙන කෙනා දාන්නේ මෙතනට නෙමෙයි එහා පැත්තට. පැහැදිලි නේ? හරිනම වෙනවා. දෙක බෙදීම x සමානයි 12 බෙදීම 30යි. 12 බෙදීම 30 මට ඕනේ x ගාගේ ගන්න. x මෙහෙට දාන්න 30 මෙහෙට ගියෙන්න හරස් ගුණ දැන් හරස් ගුණ ඉදකොට දාන්නවා 30 මෙහෙට දාන්න x මෙහෙට දාන්න අනිත් එක වතාවක් 30 සමානයි 12 වතාවක් x අන x උක්ත කරන්න x උක්ත කරන්න 12 බෙදන්න දෙවතාවක් 30 කියන්නේ 60යි 60 බෙදීම 12යි දෙවතාවක් කියන්නේ 60යි 60 බෙදීම 12යි එන x උත්තර එනවා 5යි x සමානයි 5යි x සමානයි 5යි කියන්නේ මිනිස්සු දෙන්නට දවස් 30ක් ගියපු වැඩේ දවස් 12න් කරන්න මට ඕනේ මිනිසුන් 5ක් x කියන්නේ 5යි මට ඕනේ කවුද මිනිසුන් 5ක් ඕනේ අවශ්‍ය කරන මිනිසුන් ගන්න කන්නේ මිනිසුන් 5ක් ඕනේ පැහැදිලිනේ ඔය අනුපාත කරලා ලස්සන ගන්න හරි හරි බස් අපි කරමු 7 වෙනි එක හරි මොනවා හරි සටහන් කරගන්න දෙයක් තියෙනවා නම් මේකේ හොඳ ගණන් දෙකක් තියෙනවා මේකයි 4 වෙනි එකයි 6 වෙනි එකයි සටහන් කරගන්න අර අපි කරමු ඊට පස්සේ 7 වෙනි එක මෙයම පොඩ්ඩක් ඉක්මන කරන්න කුඩා පොදු ගුණාකාරය කියන සංකල්පයෙන් දන්නවනේ හරි කුඩා පොදු ගුණාකාරය කියුවහම අපි ලියා ගන්න මට තියෙන්නේ 2x වර්ගය සහ x වතාවක් x ධනයේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියනවා කුඩා පොදු ගුණාකාරය least common multiple හරි ඉතින් මම දන්නේ නම් 2x වර්ගය කියන එක නා ලියන්න පුළුවන් 2x වර්ගය අපි ලියන්න පුළුවන් දෙවතාවක් x ගේ වර්ගය දෙවතාවක් x ගේ වර්ගය ඔබ මතකයි ඊට x වතාවක් x ධන එක කියලාදී x ධන එක ලියන්න පුළුවන් x වතාවක් x ධන එක හරි එතකොට අපි කොහොමද කුඩා ඕකේ අපි කොහොමද කුඩා පොදු ගුණාකාරය ගන්නේ මතක් කරගන්න කුඩා පොදු ගුණාකාරය ගන්නේ කොහොමද මම කිව්වා මේකේ තියෙන ඔක්කොම පද මම ගන්න ඕනේ දැන් මේකේ දෙකේ පදයක් ගන්නවා
x ඉන්නවා x තලයේ කියන හැම පදයක්ම මම ගන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ගේ වැඩිතම බලය තමයි ගන්න. ඒගොල්ලන්ගේ වැඩිතම බලය තමයි ගන්න. ඒතකොට මේ කියන එකම එක්කෙනා දෙක. හරි දෙන දෙකම ගන්න කරන්න දෙයක් නෑ. අපි දෙකේ පළවෙනි බලය ගිලියමු. දෙකේ පළවෙනි බලය ගිලියමු. මේකේ පළවෙනි බලය ගිලියමු. දෙකේ පළවෙනි බලය ගත්තා. ඊට පස්සේ x ගන්න ඕනේ. x කි මෙතන දෙකේ බලයක් තියෙනවා මෙතන එකේ බලය. මම කිව්වා ගන්නේ වැඩිතම බලය. ඔබ ගන්නේ වැඩිතම බලය. එහෙනම් මම x ගන්න x ගේ වර්ගය. අවතාවක් x තලයේ කියවෙත් කියන ඉන්න කොහොමද x තලයේ ගන්න. පැහැදිලි x තලයේ ගන්න. ඒක කුඩා පොදු ගුණාකාර වෙනවා 2x වර්ග වතාවක් x ධන 1. කුඩා පොදු ගුණාකාර වෙනවා 2x වර්ග වතාවක් x ධන 1. මොකද කොහොමද කුඩා පොදු ගුණාකාරය කියන්නේ? මෙන්න මේව ලියන්න මේ ගුණිතයක් විදිහට. ගුණිත විදිහට ලියගන්න. ඒ සියලුම පද එන්න ඕනේ. දෙක ඉන්නවා නම් දෙකම මෙතනට ගේන්න ඕනේ. තුනක් හිටියොත් තුනවත් ගේන්න ඕනේ. x කෙනෙක් හිටියොත් x වත් ගේන්න ඕනේ, y හිටියොත් y වත් ගේන්න ඕනේ. හැබැයි මතක තියාගන්න අපි ගේන්නේ ඒගොල්ලන්ගේ වැඩිතම බලය දින කියලා විතරයි. මෙතන x වර්ගයක් තිබිලා x කෙනෙක් හිටියොත් දෙන්නවම ගන්නෑ. x වර්ගය විතරයි. හදිසියෙ හිතනකො මෙතන x ගණයක් හිටියා කියන්නේ. අපි તો මෙතන ඉන්නේ x ගණය කියන්නේ. මෙතන x ගණයක් ඉන්නවා නම් x වර්ගය නෙමෙයි ගන්න මෙතන දෙන්නේ x ගණය. ඒ කියන්නේ සියලු පද නම් මෙතනට ගේන්න ඕනේ. මේ සියලු පදවල වැඩිතම බලය තමයි ඔබ ලියාගන්න. වැඩිතම බලය තමයි ඔබ ලියාගන්න. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ අපි ගමු 8 වෙනි එක වර්ග බලය. අටවෙනි එක වර්ග බලය. මොකද කියන්නේ මේ අරය ඒකක ආර්ධ උස ඒකක 7යි ආර්ධ වල උස කියන අදහස ඍජු උස වල ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මෙන්න මේක කියලා පෙන්නනවා. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මෙන්න මේක කියලා පෙන්නන්නේ කියන්නේ. හරි? හරි එතකොට මතක් කරගන්න කොහොමද සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය එන්නේ? ඔය ගන්න සිලින්ඩරයක ඍජු වෘත්ත සිලින්ඩරයක හරි එතකොට මෙහෙම සිලින්ඩරය ආකාරයෙන් ඇඳගත්තොත් වක්‍ර පෘෂ්ඨය කියලා කියන්නේ මේක අපි කියනවා මේ වෘත්තාකාරයක නෙගෙන වක්‍ර පෘෂ්ඨය කියන්නේ මෙන්න මේ කොටස. හරි මේක අරය දීලා තියෙනවා r කැපිටල් R මේකේ උස දීලා තියෙනවා කේන්ද්‍රයේ සිට කේන්ද්‍රය දක්වා උස දීලා තියෙනවා 7r කියන. මම දන්නවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මට දෙනවා කවුද? මෙන්න මේ වෘත්තයේ පරිධියවතාවක් උස. වෘත්තයේ පරිධියවතාවක් උස. ඒනවනේ මේ කියන වර්ගඵලය වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මට හම්බෙනවා කාගෙන්ද? මෙන්න මේ වෘත්තයේ පරිධියවතාවක් මෙන්න මේ උස. වෘත්තයේ පරිධිය කියන්නේ අපිට 2πr නේ. පයින් 2πr වතාවක් මෙන්න මේකේ උස කවුද 7යි වලේස සමානයි දේවතාවක් අපේ කියන්නේ 14යි 14යි πr වර්ගය r වතාවක් කියන්නේ πr වර්ගය කියන්නේ 14යි πr වර්ගයේ බව වෙනවා. කවුද සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ 2πrx. මොකදගනි සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ 2πrx වෙනවා. 2πr h කියන සූත්‍රය තමයි ගන්නේ. ඒව නැත්නම් වෘත්තීය පරිධියවතාවක් උස. වෘත්තීය පරිධියවතාවක් උස. හරි. ඊට පස්සේ කියනවා දේශික සම්මායිලා අපි කරේ යට අපි ඊට යමු මේකට නමය මොකද නමය දින්නේ එකේ සිට 6ට ලකුණු කර ඇති ධාතු ගැටයක් එක්වරක් උඩ දැමූ පසු ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කොපමණද? ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කොපමණද? ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කොපමණද? හරි. හරිද මේකම හදන්න ප්‍රමූල ධර්ම වලින්. ඒ කියන්නේ බලන්න ධාතු ගැටයක් කිව්වම අපි දන්න ඒ කියන අංක ටික මොකක්ද? 1 2 3 4 5 සහ 6 කියලා හැදෙන්නේ කියලා. ඒතර මම හිතුවා මේකේ තියෙන ඔත්තේ සංඛ්‍යා ටික මොකක්ද කියලා. ඔත්තේ සංඛ්‍යා ටික 1 3 සහ 5 වෙනවා. 1 3 සහ 5 වෙනවා. අපි ගන්නවා සිද්ධියක්. ඒ කියන්නේ අපි හිතමුකෝ A කියලා සිද්ධියක්. A කියන්නේ මොකක්ද? ඔත්තේ සංඛ්‍යාවක් වීම කියන සිද්ධිය. ඔත්තේ සංඛ්‍යාවක් වීම. ඔත්තේ සංඛ්‍යාවක් වීම. එතකොට අපි අංකණයක් දාගෙන අපි ගන්නවා n කියන්නේ ඔය ඔත්තේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ A කියන්නේ ඔත්තේ කුඩකෙන්.
ඒ කියන්නේ ඔත්තු සංඛ්‍යා ඉක්මනකේ කොච්චර අවයව ගානක් ඉන්නවද? ඔත්තු සංඛ්‍යා 3ක් ඉන්නවා. ඔත්තු සංඛ්‍යා 3ක් ඉන්නවා. ns s කියන්නේ නියත අවකාශය අද හසෙන්නට සිද්ධ අවකාශය කියලා කියන්නේ. ඒකේ කොච්චර අවයව ගානක් ඉන්නවද? එහෙනම් සම්පූර්ණ අවයව ගාන 1 2 3 4 5 6 7 8 9 අපිට ඉගෙන ගන්න අපි සිද්ධාන්තය දැන් මට ඕනේ ඔත්තු සංඛ්‍යාවක් වීමනේ. ඒකේ සම්භාවිතාව මේව මතක් කරගන්න PA ඒක සමාන වෙන්නේ කාටද? NA බෙදීම NS ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඔය සමීකරණ අමතක කරන්න අපි සමීකරණයකට බලන ගණන් හදන්නේ නැහැනේ. A කියන සිද්ධිය වීමේ සම්භාවිතාව සමාන වෙන්නේ එයාට කොච්චර අවයව සංඛ්‍යාවක් කියලා. يعني එයා ගාව කොච්චර වෙන්නේ කියනවා. ඔත්තු සංඛ්‍යා කීයක් කියනවද? 1 2 3යි. 5 නම් 3යි. බෙදීම සම්පූර්ණ කොච්චර ගාණක් ඉන්නවා. කියන්නේ මේ සූත්‍ර කටපාඩමේ තියෙන්න ඕනේ නැහැ. මම කියන්නේ සම්භාවිතාවයේ අදහස ගන්න මොකද්ද සම්භාවිතාව කියන්නේ යමක් කීමේ සම්භාවිතාව කියන්නේ බලන්න එයාට කී දෙනෙක් ඉන්නවද කියලා. එයාට ඉන්නේ 3 දෙනෙක්. ඒක බෙදන්න කොච්චර කියන්නේ මේ දාතු කෙනෙක් උඩ දැම්මහම එන්න පුළුවන් සංඛ්‍යා ගාණ කීයද? දාතු කෙනෙක් උඩ දැම්මහම එන්න පුළුවන් සංඛ්‍යා ගාණ කීයද? ඔය සංඛ්‍යා 6න් ඕනෙ දෙයක් කියලා. බලන්න සංඛ්‍යා ගාණ කියන 6යි. 6යි. පැහැදිලිද එහෙනම් ඔත්තු සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාව එහෙනම් ඔත්තු සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාව සමානයි. කවුද 3 බෙදීම කියන්නේ භාගයක් වෙනවා. භාගයක් වෙනදී හරිනේ. අපි දන්නා දාතු කෙනෙක් උඩ දැම්මහම එකේ නම් 6ක් නේ තියෙන්නේ. 3ක් තියෙනවා ඊටට 3ක් තියෙනවා ඔත්තේ. දෙක සමානයි. තුන ඉන්න ගන්න බැරිද? ඔත්තේ 3යි ඊටට 3යි. එහෙනම් ඔත්තු සංඛ්‍යාව ලැබීමේ සම්භාවිතාවක් භාගයයි. ඊටට සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවක් භාගයයි. පැහැදිලිද? ඒතර මේ වගේවා අර ලකුණු හම්බෙන්න නිසා මේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒ වෙනත් තමයි අදහස ඔළුවට දාගන්න. අපි සලකන සිද්ධියේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා බලන්න 3යි. ඒක බෙදන්න කොච්චර සම්පූර්ණයෙන්ම ඉන්නවද? කොච්චර සම්පූර්ණයෙන්ම ඉන්නවද කියලා. පැහැදිලිද? අරද රෝගී අදහස අපි ගත්තොත් මේ අපි හිතමු දැන් මම අහනවා චතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. මම අහනවා චතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. මේකේ තියෙන චතුරස්‍ර සංඛ්‍යා දෙක මොකද්ද? 1 කියන්නේ චතුරස්‍ර සංඛ්‍යාව, 4 කියන්නේ චතුරස්‍ර සංඛ්‍යාව. එහෙනම් ඒව තියෙන්නේ 2යි. ඔක්කොම කට්ටිය ඉන්නවා 6ක්. එහෙනම් මේක බෙදීම 6යි. මේක බෙදීම 6 තමයි සම්භාවිතාව. පැහැදිලිද? හරිනේ ඔය දුන සඳහන් කරගන්න. ඊට අපි යමු 10 වෙනි එකට. අපි කරමු 10 වෙනි එක. හරි? 10 වෙනි එකේ තියෙන ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය කියන්නේ ඕක පුළුවන් කරගන්න. මේ ත්‍රිකෝණමිතිය මොකලික ත්‍රිකෝණමිතිය හොඳට පුළුවන් කරගන්නවා. A-level වලට මැච් කරන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මැච් නෙමෙයි මැච් කරන්න හිටියත් බයෝ කරන්න හිටියත් ටෙක් කරන්න හිටියත් අනිවාර්යෙන්ම ඔයාලා ත්‍රිකෝණමිතිය කියන එක ඕනේ වෙනවා. මොකද ටෙක්නිකල් වලත් අපිට ටෙක් කරලා තියෙන ඉන්ජිනියරින් ටෙක්නොලොජි කියන එකේ මේ ත්‍රිකෝණමිතිය කියන එක කියලා පාවිච්චි කරනවා. මැත්ස් වලට අනිවාර්යෙන්ම ඕනේ බයෝ වලටත් ඕනේ. ඒ නිසා ත්‍රිකෝණමිතිය හොඳට පුළුවන් කරගන්න. ඒතරවා මැත්ස් වලින් දැන් මොකද ඉස්සරට වඩා දැන් O level මැත්ස් එක පස්සේ පොඩ්ඩක් අපි කියන ඇඩ්වාන්ස් කියලා න්‍යාස වගේ පාඩම් හඳුන්වලා දීලා තියෙනවා. ඒතර අපි ඒ වල ඉගෙන ගත්ත කාලේ අපි ඒල කරන කාලේ අපිට න්‍යාස වගේ දේවල් මුලින් ඉඳන් උගන්වන්න ඕනේ. හරි? ඒත් අපි O level වලට න්‍යාස කරලා තිබෙන්නේ නැහැ. හැබැයි දැන් අපි ළමයිට ඒලව සංයුක්ත ගණිතය උගන්වද්දී අපි න්‍යාස ගැන කියන්නේ මුලින් ඉඳන් උගන්වනවා තමයි. හැබැයි අපිට අර අලුත් දෙයක් වගේ ළමයිට කියලා දෙන්න ඕනේ නැහැ. මොකද ඒකට කිය න්‍යාස ගුණිතය දක්වා හොඳටම ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේ තමයි ත්‍රිකෝණමිතිය කියන එකත් A level ගැන කතා කරනවා නම් A level applied maths PO maths කියලා දෙකක් තියෙනවා. මම දැන් සමහර අය දැන් තමයි දන්නවා. ඒ PO maths වල පළවෙනි අවුරුද්දේ හරය තමයි ත්‍රිකෝණමිතිය. PO maths වල පළවෙනි අවුරුද්දේ අපේ ශුද්ධ ගණිතේ හරය ලස්සන මේ විෂයක් සංගණිතය කියන්නේ මගේ විෂය. එතකොට PO maths කියන එකේ ඒ කියන්නේ මේ PO maths වල හරය තමයි ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය වගේ ඒවා හොඳට පුළුවන් කරගන්න. ඒතකොට ඒකේ එන වලට 15ක් වෙනවා. මේකේ තියෙන්නේ එතකොට 10 වෙනි විදිහට තියෙන්නේ මීටර 10ක් දිග ඉනිමගක් රූපේ පරිදි සිරස් දික්කයකට හේතු කර ඇත. sin t සමානයි භාගය නම් මම ඔයගොල්ලෝ sin t කියන භාගය කියලා ඔයගොල්ලෝ දන්නවා. මේ භාගය කියලා දීලා නම් AP සිරස් උස සොයන්න. සමාන AP සිරස් උස සොයන්න. නම් AP සිරස් උස සොයන්න. හරි. දැන් මේක A මේක අංශය මේක P මේක B කියලා කියනවා. මේක මීටර 10 කියලා කියනවා. මෙන්න මේ කෝණය ඉහළ දියුනේ. අමන්නන කවුද sin θ කියන්නේ කියලා sin θ කියන්නේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයක අපි දන්නවා මෙයා කර්ණය කියලා කියනවා මේ කෝණයේ ඉස්සරහින් ඉන්න කෙනා මම කියන සම්මුඛයි සම්මුඛයෙන් ඉස්සරහින් ඉන්න කෙනා කෝණයේ ඉස්සරහින් ඉන්න කෙනා සම්මුඛ පාදේ වෙනවා කෝණයත් එක්ක බද්ධ වෙච්ච කෙනා බද්ධ පාදේ වෙනවා. ඒත් මේක සම්මුඛ පාදේ මේක බද්ධ පාදේ මේක කර්ණය වෙනවා.
සාමාන්‍ය සයින් කියන අපි ලියන්නේ කොහොමද? සම්මුඛ පාදය. මේ සයින් කියන ලියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය කියන. සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය කියන. ඔය තමයි සයින් ගේ අර්ථ දැක්වීම. ඊට පස්සේ අපි දැන් මේකේ අපි 30 කියන අංශක 30 කියලා දැම්මොත් සයින් 30 සමාන වෙනවා. කවුද සම්මුඛ පාදය? සම්මුඛ පාදය කියන්නේ AP. සම්මුඛ පාදය AP. බෙදීම කවුද කාරණය? කාරණය කියන්නේ AB වෙනවා. කාරණය කියන්නේ AB වෙනවා. එහෙනම් සයින් 30 භාගය කියලා දීලා තියෙනවා සමානයි. AP බෙදීම AB දිග ඉනිමගේ දිග මීටර 10ක් කියලා දීලා තියෙනවා. මීටර 10ක් කියලා දීලා තියෙනවා. මට ඕනේ AP ඉවයි. දැන් AP ගන්න හරස් වැඩි කරන්න. මේ 10 මෙහෙට වань හරස් වැඩි කරනවා. දැන් භාග්‍යවතාවක් 10 භාග්‍යවතාවක් 10 පැහැදිලි. මට එනවා AP කියන සිරස්ුස. මට එනවා AP කියන සිරස්ුස භාග්‍යවතාවක් 10 කියන්නේ මීටර 5. භාග්‍යවතාවක් 10 කියන්නේ මීටර 5ක් වෙනවා. භාග්‍යවතාවක් 10 කියන්නේ මීටර 5ක්. පැහැදිලිද? ත්‍රිකෝණමිතිය මූලික අර්ථයක් කියන්නේ තමයි අපි ගත්තේ සයින් කියන්නේ සම්මුඛ පාදයෙන් බද්ධ සම්මුඛ පාදයේදී කාරණේ හරි. මේ කාරණේ සම්මුඛ පාදයේදී කාරණේ. සම්මුඛ පාදයේදී බද්ධ නෑ. මම ඒක බද්ධ පාදයේ කියලා මම ලිව්වේ තේවි. හරිද? AB කියන එකයි. ඒකට මේ සම්මුඛ පාදය සයින් කියන්නේ සම්මුඛ පාදයේදී කාරණේ. කවුද සම්මුඛ පාදය? සම්මුඛ පාදය කියන්නේ එයාගේ ඉස්සරහින් ඉන්න AB, එයා ඉස්සරහින් ඉන්න AB බෙදීම කාරණේ AB වෙනවා. බෙදීම කාරණේ AB වෙනවා. හරිද? ඊට පස්සේ ලේසි ගන්න කිකොල්ලා. උඩ දැන් වාට මේ 10ම හදුවා නම් වාට තමන්ගේ ආත්ම විශ්වාසයක් තියෙනවා සහ මේ ස්පීඩ් එක හදාගෙන තියෙනවා. ඒක අපි ලේසියෙන්ම අපේ අනිත් එක හදාගෙන යනවා. හරි. ෆස්ට් පාර්ට් එකේ කොහොමද ඒවා 25න් බලන්න අනිවාර්යයෙන්ම ඒකට යනවා නම් 25න් අනිවාර්යයෙන්ම 23ක් 24ක් වගේ හැදෙන්න ඕනේ. 23න් ඒවා හැදෙන්න ඕනේ ඒකට යනවා. හරි. විසඳන්න කියලා දීලා දෙනවා ලේසි. මොකද්ද විසඳන්න කියන්නේ ඒගොල්ලෝ වර්ග සමීකරණයක් මුකුත් මේ දීලා තියෙන විසඳන්න කියන සතාව x දින ළමයේ සමානයි බිඳුව කියලා දෙනවා. මම දන්නවා මොන හරි පද දෙකක් ඒකේ ගුණිතේ බිඳුවට සමාන වෙනවා. මේ සිද්ධාන්තේ ඒවතාවක් b සමාන වෙනවා බිඳුවට සමාන වෙනවා නම් මොකද්ද සිද්ධාන්තේ එක්කෝ a සමානයි බිඳුව වෙන්න ඕනේ එහෙම නැත්නම් b සමානයි බිඳුව වෙන්න ඕනේ හෝ b සමානයි බිඳුව වෙන්න තමයි සිද්ධාන්තේ. මොකද්ද පද දෙකක ගුණිතේ බිඳුවට සමානයි නම් පද දෙකක ගුණිතේ බිඳුවට සමානයි නම් එක්කෝ එක් පදයක් බිඳුව වෙනවනේ එහෙම නැත්නම් අනිත් පදේ බිඳුව වෙන්න ඕනේ. එතන අනිත් පදේ බිඳුව වෙන්න ඕනේ. හරිද? මේ විදිහේ x විසඳන්න කියලා විසඳනවා කියන්නේ x ගේ අගයන් හොයනවා කියන එක. විසඳනවා කියන්නේ x ගේ අගයන් හොයනවා කියන එක. දැන් මේ විදිහේ ගුණිතයක්. ගුණිතයෙන් මට එනවා නම් x සමානයි බිඳුව. මේ පදේ බිඳුවයි කියන්නේ x සමානයි බිඳුව හෝ මේ පදේ බිඳුව කියන්නේ x සමානයි බිඳුව හෝ එහෙම නැත්නම් මේ පදේ බිඳුව. එක්ක මේ පදේ බිඳුවයි එහෙම නැත්නම් මේ පදේ බිඳුව. එහෙම නැත්නම් x කියන නමය සමානයි බිඳුව. x සමානයි බිඳුව විතරයි. x කියන නමය අපි දෙපැත්තටම ධර්මමය කියලා සමානයි බිඳුව ධර්මමය බිඳුව ධර්මමය ඍණ නමය ධර්මමය යකට x සමානයි නමය කියන එක සමානයි නමය. ඔක කොහොම ලියන්න ඕනේද කෙනෙක්ට ඕනද මෙතන x කියන නමය සමානයි බිඳුව නම් කෙලින්ම නමය යහකට යවන්න පුළුවන්. ඒ වෙන විදිය මම කිව්වේ දෙපැත්තට ධර්මමය කියලා කියනවා වෙන විදිය. ඔතනින් මේක කෙලින්ම යන්න උත්තර දැක්කලා x සමානයි බිඳුව සහ x සමානයි නමය කියන උත්තර දැක්කලා x සමානයි බිඳුව සහ x සමානයි නමය කියන. හරිද? ඊට පස්සේ තියෙනවා ආයේ ජ්‍යාමිතිය ගන්න. අර කලින් ජ්‍යාමිතිය කියන්නේ මේකට ලේසි. ජ්‍යාමිතිය ගන්න තියෙනවා. ජ්‍යාමිතිය ගන්න තියෙන මොකද්ද? PQRS කියන රොම්බසයක් කියලා දීලා තියෙනවා. SQR කියන අංශක 25ක් කියලා දීලා තියෙනවා. SQR කියන අංශක 25ක් කියලා දීලා තියෙනවා. අහනවා මගෙන් SQP ගේ සහ SPQ ගේ SQP සහ SPQ කියන දෙන්නගේ කෝණවලගේ. හරිද? බලන්න. රොම්බසය කියන්නේ සමලතුරස්‍රය කැප කරනවා. කියන්නේ පාද අතර සමාන. මතක් කරන්න මේවල රොම්බසයක තියෙන වැදගත් ලක්ෂණ මොනවද? රොම්බසයක තියෙන වැදගත් ලක්ෂණ මොනවද කියලා මතක් කරලා බලන්න. PQ රොම්බසයක තියෙන වැදගත් ලක්ෂණ තමයි පළවෙනි දේ පාද අතර සමාන. රොම්බසයක පාද අතර සමාන. ඊට පස්සේ අපි කියනවා එයාගේ විකර්ණ දෙක ලම්බකව තමයි සමච්ඡේදනය වෙන්නේ. රොම්බසයක විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙනවා. වැදගත්ම දේ
අපිට මේ ගාන හදන්න ඕනේ. මෙන්න දැන් ගාන දීලා තියෙනවා මේ අංශක 25 කියලා SQR. SQR කියන අංශක 25 කියලා දීලා තියෙනවා. වැදගත් දෙයක්. මොකද්ද? රොම්බසයක විකර්ණය මගින් අපි කියනවා කෝණය. එන්න මේ බද්ධ කෝණය සමච්ඡේදනය කරන වැදගත් දෙයක රොම්බසයක මොකද රොම්බසයක විකර්ණය මගින්. ඒක තමයි ඒක සමාන්තරාශ්‍රයෙන් කරන්න බෑ. හරි. ගොඩක් අය වටලා ගන්න සමාන්තරාශ්‍රයක විකර්ණය මගින්. හරි සමාන්තරාශ්‍රය ගන්නකො සමාන්තරාශ්‍රයක සමාන්තරාශ්‍රයක් ගත්තොත් සමාන්තරාශ්‍රයක විකර්ණය මගින් මෙන්න මේ කෝණය සමච්ඡේදනය වෙන්නේ නැහැ. ඔක සමච්ඡේදනය වෙන්නේ නැහැ. අපිට නිකන් රූපයෙන් දාම විතර සමච්ඡේදනය කියලා සමච්ඡේදනය වෙන්නේ නැහැ. දැන් රොම්බසයක තමයි සමච්ඡේදනය වෙන්නේ. රොම්බසයක තමයි සමච්ඡේදනය වෙන්නේ. හරි? එහෙනම් පැහැදිලි සමච්ඡේදනය කියන්නේ මේක 25යි නම් ඔටෝ මේකත් 25ක් වෙනවා. මේකත් 25ක් වෙනවා. එතන ලියනවා මුලින්ම හොරව කවුද? SQP කියන්නේ පළවෙනි එක. ඒ කොටසනේ SQP කියන්නේ කවුද කියලා SQP සමානයි අංශක 25ක්. ඒක අංශක 25ක් ඉගෙන ගන්න අපි මේ SQP සමානයි SQP සමානයි SQR වෙනවා. මුතු මොකද්ද? රොම්බසයක් නිසා. හරිද? රොම්බසයක් නිසා කියන්නේ රොම්බසෙකි අය නිසා මට ඕනේ SQP කියන්නේ සමානයි SQP කියන්නේ සමානයි අංශක 25ක්. SQP කියන්නේ සමානයි අංශක 25ක්. හරි. ඊළඟට යන SPQ. SPQ කියන්නේ මෙන්න මේ. ඒක කොහොමද ගන්නේ? ඒක ගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා රූපය අනුව. අපි මේකෙන් ගමුකෝ මේක අංශක 90 කියලා මම ගත්තා. මේක අංශක 90 කියලා මම ගත්තා. එතකොට මේක අංශක 90 වුණාම මේ කෝණය කවුද? මේ කෝණය කවුද? අපි කියන්න පුළුවන්. ලියන්න කවුද? RPQ කෝණය. RPQ කෝණය. මේක 90යි මේක 25යි කියන මේක 90 වෙන 25 වෙනවා. 90 වෙන 25 වෙනවා. මේක 90යි මේක 25 අපි දන්නවා මේක 90යි මේක තීතන 90 එකට තීතන. එහෙනම් මේක 90 වෙන 25 ඒ කියන්නේ සමාන වෙනවා අංශක 65කට. RPQ සමානයි 65ක් වෙනවා. RPQ 65ක් වෙනවා. ඉතින් RPQ කියන එක නම තමයි මේකටත් සමාන වෙන්නේ. නේ? මේකට සමාන වෙනවා. ඒ කියන්නේ කවුද? RPS. එහෙනම් RPS විකරණය වලින් ඕන සමාජයේ වෙච්ච නිසා මම හොයාගත්ත RPQ කියන්නේ 65යි කියලා මට එනවා RPS කියන්නේ 65යි කියලා RPS කියන්නේ 65යි කියලා. වගේ අහන්නේ SPQ. වගේ අහන්නේ SPQ කියන්නේ ඔය දෙකේ එකතුව. SPQ කියන ඔය දෙකේ එකතුව 65යි 65 කියන්නේ මට SPQ කෝඩය සමානයි 130යි අංශක 130යි SPQ කෝඩ්. පැහැදිලිද? SPQ කෝඩය අංශක 130ක් වෙනවා. පැහැදිලි? රොම්බසය ආශ්‍රිත ගන්න. රොම්බසය ආශ්‍රිත ගන්න. දැන් අරගෙන මම දහතුන මෙතන හදන්න පොඩ්ඩක් ඒක පොඩි නිසා ගුණෝත්තර ශ්‍රේණියක් මම ගුණෝත්තර ශ්‍රේණිය කියන පොදු අනුපාතයක් තියෙනවා. මම දිලගෙන ගුණෝත්තර ශ්‍රේණියක් 1 4 16 සහ 64 හරි එතන මගේ ගන්න පොදු අනුපාතය. මේ ශ්‍රේණියේ පොදු අනුපාතය කියන විදිහට අහන්න. අපිට ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය ගන්න පුළුවන්. ඕකේ කැමැති පදයක් ගන්න. කැමැති පදයක් ගන්න. ඒ ගන්න පදයේ ඊට කලින් එක්කෙනාගෙන් බෙදන්න. කැමැති පදයක් ගන්න පොදු අනුපාතයක් කියන්නේ එහෙමනේ. මෙයා එක්තරා එකකින් වැඩි කරලා තමයි 4 හැදෙන්නේ. එයා ඒ 4 කියන එක්කෙනා එයාගෙන් වැඩි කරලා තමයි 16 හැදෙන්නේ. 16ත් එයාගෙන් වැඩි කරලා තමයි 64 හැදෙන්නේ. එනකොට ඒක හොයන්න ඕන නම් කැමැති පදයක් ගන්න ඕන 64 ගන්න 16 ගන්න ඕන 4 ගන්න. එක අරන් වැඩක් නැහැ. මම කිව්වේ ගන්න කෙනාට කලින් එක්කෙනාගෙන් බෙදන්න කියලා. ඒ කියනවා 64 ගන්නවා නම් 64 බෙදන්න 16. පොදු අනුපාතය හොයන්න. ඔයා 16 ගන්නවා නම් ඔයා බෙදන්න ඕන 4. 4 ගන්නවා නම් බෙදන්න ඕන 1. එතකොට එක ගත්තොත් එක බෙදන්න කෙනෙක් නැහැ. මේ පහින් පදේ මෙතනින් හැදේ. හරියද? පොදු අනුපාතය සමානයි. මම මේකෙන් ගන්නවා නම් ලේසි මේකෙන් ගමු 4 බෙදීම එක සමානයි 4. කවුරු කෙනෙක් ගන්නවා නම් මේක එහෙනම් යාගේ පොදු අනුපාතය මොකද්ද? 16 බෙදීම 4 16 අතර බෙදුවොත් ඒක 4ක් වෙනවා. කවුරු කෙනෙක් ගන්නවා නම් 64 බෙදන්න ඕන එක කලින් එක්කන 16 64 16 බෙදුවොත් ඒක 4ක් වෙනවා. මොකෙන් ගත්තත් පොදු අනුපාතය සමානයි නේද? පොදු කියන්නේ පොදු කියන තේරුම පොදු අනුපාතය කියන්නේ මේ වැඩි වෙන එක කියන ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය. මෙයා එක්තරා එකකින් වැඩි කරලා ගන්න 4 දැන් බලන්න.
ඒ පොදුනුපාතේ 4යි. හරි පොදුනුපාතේ 4යි කියන එක තේරුම. එක 4න් වැඩි කරනකොට තමයි 4 හැදෙන්නේ. හරි. 4 වතාවක් එක 4. 4 වතාවක් 4 16 ආයෙ ගත්තා. 4 වතාවක් 4 16 ආයෙ ගත්තා. එහෙනම් මේක 4 වතාවක් 16 කියන්නේ 64ක් වෙනවා. 4 වතාවක් 4 16 16 වතාවක් 4 කියන්නේ 64. මම වගේ වුත් ඊළඟ පදේ මොකද්ද? ඔය වගේ වුත් ඊළඟ පදේ මොකද්ද? 64 වැඩි කරන්න ඕනේ. 64 වැඩි කරන්න ඕනේ. අපේ එල්විලි ඔක තමයි පොදු අනුපාතය වෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක. ඒතර අපි ඕලෙවල් කාලේ ඉගෙන ගන්නවා සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි කියන කොටස. ඕකේ සමාන්තර ශ්‍රේණි කියන්නේ තව ලොකු වලට දීර්ඝ විදියට අපි ඒවල් ගණිතයේදී කතා කරනවා. හරිනේ. පරියටයෙන් කියන කොහොමද කරා කියන 14. ලස්සන ගන්න. පොඩ්ඩක් ෆිසික්ස් පැත්තට පාරමිත ගන්න. ෆිසික්ස් පැත්තට පාරමිත ගන්න. මට දෙනවා 700 මීටර දිග දුම්රියක් 700 මීටර දිග දුම්රියක් හරි මේ ගන්න හොඳට කල්පනා කරලා බලන්න 700 මීටර දිග දුම්රියක් මීටර 380ක් දිග පාලමක් පසු කිරීමට මීටර 380ක් දිග පාලමක් පසු කිරීමට තප්පර 20ක් ගන්නවා තප්පර 20ක් ගන්නවා දුම්රියේ වේගය මේ ms විනයක වලින් හොයන්න සහ පැයට කිලෝමීටර වලින් හොයන්න පැයට කිලෝමීටර වලින් හොයන්න මොකද ms විනයක වලින් හොයන්නේ මේ ms විනයක වලින් හොයන්නේ පැයට කිලෝමීටර ගන්න පුළුවන් හරි අර මොකද්ද මේක වෙන්නේ වාහකලින් පොඩි දුම්රියක් යනවා දැන් මම මෙන්න මෙතන දුම්රියක් යනවා හරි දුම්රියේ දිග මීටර 700 මීටර 700 කියන්නේ ලංකාවේ නෙමෙයි හරි මේ 700 දිගේ මුචිනේ ලංකාවේ මීටර 700 ලංකාවේ ලෝකෙ දිනන දැන් 700 දිගේ හරි පාලමක් තියෙනවා. දැන් අපි හිතමුකෝ පාලම් පටන් ගන්න මෙතනින් කියනවා. පාලම් පටන් ගන්න මෙතනින් ඉවරනේ මෙතන. ඒක පාලමේ දිග පාලමේ දිග 380ක් වෙනවා. ඊළඟ 380ක්. හරි. දැන් ඔයාලට කියන්නේ මම අහුවොත් ඒවා ඉතින් බලන්න කල්පනා කරලා මගේ අහන්නේ දුම්රිය පාලම පසු කිරීමට තප්පර 20ක් ගන්නවා කියන්නේ. හරි. ඒතර අපි සාමාන්‍ය පාලම පහු කරා කියලා කියන්නේ දුම්රියේ ඉස්සරහා මෙන්න මේ පාලම ඉවර වුණ කොහොමද හොඳට දෙන්න. දුම්රියක් පාලම පසු කරා කියලා අපි කියන්නේ දුම්රිය මෙන්න ඉස්සරහා මෙන්න මේ පාලමේ ඉවරට දාලා පහු කරාමද දුම්රියේ පිටිපස්ස මෙන්න මේ ඉවරට දාලා පහු කරාමද. ඒ වගේම අපි දුම්රියක් පාලම පසු කරා කියලා කියන්නේ මෙන්න මේ දුම්රියේ ඉස්සරහා මෙතනට ආවහම නැත්නම් දුම්රියේ පිටිපස්ස මෙතනට ආවම ගන්නවා පාලම පහු කරා කියලා කියන්නේ දැන් මෙහෙම ගන්නකො කෙනෙක් ඉස්සරහා කෙනෙක්ට අදහසක් එනවා නෑ මම කියනවා දුම්රියේ ඉස්සරහා පාස් කරාම තමයි පාලම පාස් කරා වෙන්නේ නේද ඔන්න දැන් මේ වගේ අවස්ථාවක් මම සලකනවා දුම්රියේ ඉස්සරහා පාලම පාස් කරලා පාලම මෙතන පාස් කරනවා ඒතර මම දුම්රියේ පාලම පසු කරත් කියුවම හරියට වැරදිද දුම්රියේ පාලම පසු කරවොත් වැරදි එයාගේ භාගයක් විතර තමයි පාලම ඇතුලේ එයා තේරුම් ගන්න දුම්රිය පාලම පහු කරා කියන්නේ දුම්රිය පාලම පහු කරා කියන්නේ යාගේ වෙලේ පිටිපස්ස. අපි හිතුවත් මේක B සහ A දුම්රියේ පිටිපස්ස තමයි පාලම වෙන්න බැන්නේ. එනවා දුම්රියේ පිටිපස්ස තමයි පාලම වෙන්න බැන්නේ. හරි. දැන් මගෙන් අහන්නේ වේගය. හරි මම දන්න වේගය කියන්නේ මොකද්ද? වේගය කියන්නේ ගමන් කරන දුර දෙවීම කාලය. හොඳ වේගය කියන්නේ කවුද? ගමන් කරන දුර දෙවීම කාලය. ගමන් කරන දුර දෙවීම කාලය. ඒතර කාලය මම දන්නවා තප්පර 20යි කියලා. වේගය v කියලා ගමු. මම කාලය දන්නවා තප්පර 20යි කියලා. එහෙනම් දුර හොයන්න ඕන. මොකද්ද දුර? දුර හොයන්න අපි පාවිච්චි කරන්නේ දුම්රිය එක්තරා ලක්ෂයක් ගන්න. දුම්රිය වාට A ලක්ෂය ගන්නත් පුළුවන් B ලක්ෂය ගන්නත් පුළුවන්. ඒ දුම්රිය එක්තරා ලක්ෂයක් අරගෙන ඒ ලක්ෂයේ ගමන් කරපු දුර හොයන්න. හරිද? ඒ කියන්නේ මේ වගේ ගණන්වල අපි කරනවා පැටලෙනවා නම් හරිද? අපි ඕවා පැටලෙනවා නම් දුම්රිය ඉස්සරහා පස්ස මාරු වෙනවා. පාලමේදී දුර එක දුර ඕවා පැටලෙනවා නම් මම කරන්නේ මම කියන්නේ දුම්රිය මත 1 ලක්ෂයක් ගන්න. හරි මම දන්නවා දුම්රියේ මෙන්න මේ A කියන ලක්ෂය. හරි? බලන්න ඔය තප්පර 20 ඇතුළත A කියන ලක්ෂයේ කොච්චරක් දුරක් ගිහිල්ලාද? A කියන මේ මෙතනින් පටන් A ලක්ෂය මෙතනින් පටන් ගන්න. මෙතනින් පටන් ගත්ත A ලක්ෂය හරි මෙතනින් පටන් ගත්ත A ලක්ෂය මෙච්චරක් දුරක් ගිහිල්ලා. කොච්චර දුර ගියාද කියලා බලන්න. එහෙනම් මෙතනින් B ලක්ෂය මෙතෙන්ද ගියා කියන්නේ එයා පහු කරන දුර කියන්නේ
මෙතන 380යි මෙතන 700යිනේ. මොකද මේ කෝච්චිය දිගනේ. මෙතන හිටපු ඒ ලක්ෂය මෙතනට ගියා කියන්නේ එයා ගමන් කළ දුර බලන්න ඒ ලක්ෂය ගමන් කළ දුර කියන්නේ මෙන්න මෙතන 700යි මෙන්න මෙතන 380යි කියන්නේ මීටර 1080ක් කියලා ගමන් කළා. ඒ ලක්ෂය මීටර 1080ක් ගමන් කළා දිනවා. මීටර 1080ක් ගමන් කළා දිනවා. පැහැදිලි නේද ගමන් කළ දුර. ඔයා B එකෙන් ගත්තත් එච්චරයි. බලන්න. ඔයා B ගත්ත ලක්ෂය නම් ගන්නේ B ලක්ෂය ගමන් කළ දුර මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතන. ඒත් එන්නේ 380යි 700යි. මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට ඒත් එන්නේ 380යි 700යි. හරි 1080 ගමන් කළ දුර කියන්නේ මීටර 1080යි මීටර 1080යි. හරි. අපි බිඳුව වත් කරන්න. මේ බිඳුව වත් කරන්න. අරවලා වේගය සමානයි. වේගය සමානයි. ඔය 108 දෙකෙන් බෙදුවාම 54යි. 108 දෙකෙන් බෙදුවාම 54යි. ms කියන්නේ ඒක තප්පරයක මීටර. හරි. තප්පරයක මීටර. ඒතර කොහොමද ඕක පැයට කිලෝමීටර කරන්නේ? ඔය ms කියන්නේ ඕක පැයට කිලෝමීටර කරන්නේ කොහොමද? මම වේගය කියලා ගත්තොත් v හරි අපි නම් කිලෝමීටර වල පැයවලදී කියනවා. කිලෝමීටර වල පැයවලදී කියනවා. මීටර 1080 කියන කිලෝමීටර කීයද? මීටර 1080 කියන කිලෝමීටර කීයද? 1.08. 1.08. මීටර 1080 කිලෝමීටර කරාම මීටර 10 කිලෝමීටර එකයි. අපි දන්නවා මෙතන ඉඳන් දශම ස්ථාන මෙහෙට තුනක් එන්නේ. 1.3. ආබෙදීම ඔය කිලෝමීටර බෙදීම තප්පර කොහොමද පැය කරන්නේ? තප්පර කොහොමද පැය කරන්නේ? ඒක මෙහෙම හිතන්න. මම හිතන්නේ මෙහෙම. මම පැයක් කියන්නේ තප්පර කීයද? පැයක් කියන්නේ තප්පර කීයද? පැයක් කියන්නේ විනාඩි 60යි. විනාඩියට තප්පර 60යි. එහෙනම් 60 60ක් නේ. එහෙනම් පැයක් කියන්නේ තප්පර 60 60ක් කියන්නේ 3600. පැයක් කියන්නේ තප්පර 3600. ඒතර මම හැමදෙස්සම හිතන්නේ මම පැය තප්පර කරන්න 3600න් වැඩි කරනවා. එනකොට මම පැය තප්පර කරන 3600න් වැඩි කරනවා නම් පැය එහෙනම් මම තප්පර විනාඩි පැය කරන මොකද වෙන්නේ? තප්පර පැය කරන මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම 3600න් බෙදන්න ඕනේ. يعني මේවත් මෙහෙමයි. මීටර කිලෝමීටර කරන 1000න් බෙදන්න ඕනේ. හරි මෙහෙම ඕක අපි මීටර කිලෝමීටර කරන්න 1000න් බෙදන්න ඕනේ. මීටර කිලෝමීටර කරන්න 1000න් බෙදන්න ඕනේ. එතකොට මට උත්තරේ මෙතන කිලෝමීටර. ආයෙනම් තප්පර පැය කරන්න බෙදන්න ඕනේ 3600. මොකද මම දන්නවා පැය කියන එක කියනවා තප්පර කරන්න 3600න් වැඩි කරන්න ඕනේ. පැය කියන එක කියනවා තප්පර කරන්න 3600න් වැඩි කරන්න ඕනේ. නම් තප්පර කියන එක කියනවා පැය කරන්න 3600න් බෙදන්න ඕනේ. 3600න් බෙදන්න ඕනේ. හරිද? එතන අපි එක බිඳුව මේ බිඳුව පයින් කරමු. මෙතන යට මේ බිඳුව අයින්. අපි දන්නවා ඔය බෙදීම එක කියන පුළුවන් වැඩි කිරීමක් විදියට ඔය වේගය කියනවා. වේගය සමානයි බෙදීම එක ලියන්න පුළුවන් වැඩි කිරීම විදියට. මේ බිඳුව 108 බෙදීම 100යි වැඩි කිරීම. බෙදීම මේ කියන එකට වැඩි කරද්දී උඩට මාරු. වැඩි කරද්දී උඩට මාරු කරන්නේ බෙදීම අයින උඩට මාරු කරනවා කියන්නේ 360 බෙදීම දෙක. කවුද ඒකේ පැයට කිලෝමීටර. ඒ මොනවාද බෙදීම දෙවිදියෙන් මේක බෙදීම අපිවස් එක වෙන්නේ. යට ඉන්න දෙක බෙදීම 360 උඩරෙද්දී ඒක වැඩි කිරීම කියලා මාරු වැඩි කිරීම 360 බෙදීම මේක හැදෙන්නේ. අනිත් අපි මේක සුළු කරමු. මේක සුළු කරමු. එළ මෙතන මේ බිඳුව කලින් කරන්න. දෙකේවා 1යි දෙකේවා 18යි මට දින්නේ වැඩි කරන්න කීයද? 108 වතාවක් 18 බෙදීම 10 සමාන හරිය නේද? අපි ගත්තා 180 හරිය වේගය හරි මීටර කිලෝමීටර ගණන් 1000න් බෙදුවා 18000න් බෙදුවා හරි 18000න් බෙදුවා හරි ඊට පස්සේ කාලය නතර පැය කරන 3600න් බෙදුවා හරි ඒක 108 බෙදීම 100 එදාම 300 බෙදීම හරි වැඩි කරන 108 කරන්නේ 10 100 වැඩි කරන්නේ 8යි 8යි දැක්කේ නෝ වෙනද සෝසියලිසම් ඉන්දා සම්සිය හරි අයියන්නේ 1944 විදියට හරි සමානයි 194 වැඩි සමානයි 194 වැඩි කිලෝමීටර මේ කවුද 14 වෙනි ගාන
දුම්රියේ වේගය අපි පැහැදිලි කිලෝමීටර් වලට කරමු. දුම්රියේ වේගය අපි පැහැදිලි කිලෝමීටර් වලට කරමු. පැහැදිලිද? හරි. සමාන කරගන්න ඕනේ. අපි දැන් ගණන් එතකොට 14ක් ඉවරයි. දැන් අපි කරමු 15 වෙනි එක. AB සරල රේඛාවේ සමීකරණයේ A හා B සුලෙන් සොයන්න. සරල රේඛාවේ සමීකරණයේ සිම්පල් A සුලෙන් සොයන්න. හරි. අර මම දන්න සරල රේඛාවක අපි සමීකරණය කියන්නේ y සමාන mx ධන c, y සමාන mx ධන c, m කියන්නේ අනුක්‍රමණය සහ c කියන්නේ අන්තඛණ්ඩය වෙනවා, c කියන්නේ අන්තඛණ්ඩය වෙනවා. ඒකට මේ විදිහට අපි ගමු කණ්ඩායම් අක්ෂය. මේක y අක්ෂයමයි, මේක x අක්ෂය. බාර දීලා තියෙන එක කියනවා AB සරල රේඛාව. බාර දීලා තියෙන මෙන්න මෙතන අක්ෂය B කියලා. සහ tag A කියලා දීලා තියෙනවා. මේක ඉන්න B කියලා දීලා තියෙනවා. හරි. දැන් මම මේ කණ්ඩායම් විදිහට හිතනවා. එතකොට මෙතන මේක A කියලා දීලා තියෙන්නේ මෙතන මම ගන්න x කණ්ඩායම්කේ බිඳුවයි. හරිද? ඒ කියන්නේ මේක B කියලා කියන්නේ ඔතන x කණ්ඩායම්කේ බිඳුවයි. x කණ්ඩායම්කේ බිඳුව. එහෙනම් මේ ලක්ෂය ඇත්තටම බිඳුව B. x කණ්ඩායම්කේ බිඳුවයි y කණ්ඩායම්කේ B. හරි? මේක x කණ්ඩායම්කේ මේ එතන මේක දෙවුණු y කණ්ඩායම්කේ A x කණ්ඩායම්කේ බිඳුව. මෙතන දීලා තියෙන x කණ්ඩායම්කේ ඍණ B කියලා. මම දන්න x අක්ෂය මත y කණ්ඩායම්කේ බිඳුවයි. මොකද මෙන්න මෙහා මත y කණ්ඩායම්කේ බිඳුවයි. y අක්ෂය මත x කණ්ඩායම්කේ බිඳුවයි. x අක්ෂය මත y කණ්ඩායම්කේ බිඳුවයි. මෙහා බිඳුව. එතන මම කරන්නේ මට හොයන්න ඕන සමීකරණයේ මේ සරල රේඛාවේ සමීකරණය ඇති y සමාන mx ධන c අනුක්‍රමණය m ගන්න ඕනේ. අන්තඛණ්ඩය c ගන්න ඕනේ. හරිද? මම පැහැදිලි මේකේ අන්තඛණ්ඩය කෙලිම දීලා තියෙන අන්තඛණ්ඩය කියන්නේ y කපන දෙන්නේ. අන්තඛණ්ඩය කියන්නේ y කපන දෙන්නේ a කියලා මට දීලා තියෙනවා. කොහොමද අපි අනුක්‍රමණය ගන්නෙ? අනුක්‍රමණය ගන්නෙ කොහොමද මතක් කරගන්න? අනුක්‍රමණය ගන්නෙ කොහොමද? y කණ්ඩායම් අන්තරය බෙදීම x කණ්ඩායම් අන්තරය. y කණ්ඩායම් අන්තරය බෙදීම x කණ්ඩායම් අන්තරය. ඔය කැමති කෙනෙක් තෝරගන්න. අපි මේක ගත්තොත් a ඍණ බිඳුව y කණ්ඩායම් අන්තරය. මේකේ y a මේකේ y බිඳුව. බෙදීම x කණ්ඩායම් අන්තරය මේකේ x බිඳුවයි මේකේ x ඍණ b ඍණ b. අන්තරය. දොළ a ඍණ බිඳුව ඍණ b. එහෙනම් සමාන m සමානයි. ඔව් ඒ ඍණ බිඳුව කියන්නේ a බෙදීම බිඳුව බඳනවා ඍණ කියන දාන වෙනවා. ඍණ දාන වෙනවා. බිඳුව දාන b එහෙනම් සමානයි. ඔන්න අනුක්‍රමණයේ බෙදීම b. අනුක්‍රමණයේ බෙදීම b. එහෙනම් කවුද සරල රේඛාවේ සමීකරණයේ y සමානයි mx ධන c. සරල රේඛාවේ සමීකරණයේ y සමානයි mx ධන c. y සමානයි කවුද m. m කියන්නේ බෙදීම b. a බෙදීම b වතාව x. a බෙදීම b වතාව x ධන c. කවුද c කියන්නේ? කවුද y කියන්නේ y සමානයි a බෙදීම b වතාවක් x. a බෙදීම b වතාවක් x ධන a බෙදීම b වතාවක් x ධන පැහැදිලිද? ප්‍රොග්‍රෑම් සරල රේඛාව කියලා මාතෘකාවසර බලනවා. ඔහුගේ සෑහෙන සංකීර්ණයේදී ඉස්සරහා A level සංයුක්ත ගණිතය කියන දේ දින ලස්සන පාඩම. වෙනම පාඩමක් සරල රේඛාව කියන එක ලස්සන පාඩම. ඊට පස්සේ ආයෙ දිනවා මේ ලස්සන ගාන චාලි දිනා බලන්න චාලි දිනා මුරුතියක් කියන මුරුතිය තුළ ත්‍රිකෝණයක් තියෙනවා. මුරුතියක් ඇතුළේ ත්‍රිකෝණයක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ ප්‍රශ්නයක් තියෙනවා මේ කාලේ කොහොමද දැන් අපි කියනකොට මම ගණන් බෑ කියලා හිතනවා මොකද්ද කරන්න ඕනේ කියලා මම කියන විදිහට දැන් අතුරු දැන් පෙබරවාරි මේ පෙබරවාරි දුර වාට මාර්තු පළවෙනිද ඔය පටන් ගන්නවා හරිනම් මාසෙට තියෙනවා. මාර්තු පළවෙනිද ඔය පටන් ගන්නවා. තව හරිනම් මාසෙට තියෙනවා. හරි. ඒතර අපි මේක කරන්න ගමු විදිහට මේකෙන් මම කො මේකෙන් ගන්න දරුනේ තමයි මේක ප්‍රමාණවත් නැහැ. මේක විතරක් බලලා මේ හරියන්නේ නැහැ. මේක වලට පස්සේ තව පාස් වේබස් අඩුම ගානේ 3-4ක්. පහක් කරපන හොඳයි පහක් තනියම කරන්න. ඉතින් අම්ජිස් කියන්නේ නෙමෙයි නේද? ඒතර මේකක් ගන්න කෙනෙක්ට මම අමුතුවෙන් කියන්න ඕනේ. එයා කොහොමද දන්නේ මේ දන්න වැඩ කරන විදිය. එයාට මේකින් වෙන තා කෙලික මෝඩ්ඩක් හම්බෙලා අනුවේ විහා ඒකට යන්න පුළුවන්. ඒතකොට මේ කෙනෙක් අපිට ගණිතෙන් ගොඩක් දුර්වලයි කියන්නේ. එයාට සාධාරණ බයක් වෙනවා මම මැත්ස් ෆේල් වෙයි කියලා. හරි? එහෙම කෙනෙක්ට මම කියන්නේ නම් මාසින් මුළු සිලබස් එකම කවර් කරන්න යන්න බැහැ.
වාසනේ මොන සිලබස් එකක් කවර කරන්න බෑ අවුරුදු දෙක සිලබස් එක. ඔයා බලන්න ඔය පාඩම් ටික ලියාගෙන මේ පාඩම් ටිකේ මට මොනවද පුළුවන්? මට ඒ කියන්නේ ඔයාලා මතකයි උගන්වන කාලේ මට මේක පුළුවන්. කුල ගාමට පුළුවන්. ප්‍රතිශත මට ඒක නම් ඒ කාලේ පුළුවන්. ඒ වගේම බලන්න ඔයාලට මොනවද පුළුවන් කියලා. හරි? ඔයාලා ඒ විදිහට කියන්නේ ඔයාලට ප්‍රශ්නයක් පුළුවන් නම් උමත් කරන්න බෑ. මේ එහෙම නෙමෙයි ඔයා බලන්න. එහෙමනේ ඕන කෙනෙක්ට Tamanට කරන්න පුළුවන් කියලා විශ්වාසය තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. පාඩම් කීපයක් තියෙනවා. ඒ පාඩම් ටික තෝරගන්න. Tamanට කරන්න පුළුවන් කියලා විශ්වාසය තියෙන පාඩම් ටික මුලින්ම තෝරගන්න. හරි? මම කියන්නේ ඔයාලට අච්චුපොතේ තියෙන 10 වසර 11 වසර. අන්න ඒ පොතේ තියෙන ඒ පාඩම දාලා අභ්‍යාස ටික ඔක්කොම ටික කරා. ඒ ඔයා තෝරගත්ත පාඩම් ටික තියෙනවනේ. ඉතින් මෙහෙමයි. B වල මත B මට්ටමක A මට්ටමක C මට්ටමක ඉලෙක්ට් සිලබස් එක අවලක් මේ සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. මම මේ කියන්නේ අර ඒ කාර්යයේ බයක් තියෙනවා නම් සාධාරණ බයක් මොකද ෆේල් වෙයි කියලා. ඔයාලට පුළුවන් පාඩම් ටික තෝරගන්න. හරි මේ පුළුවන් පාඩම් ටික තෝරගෙන ඒ පාඩම් වල තියෙන මිශ්‍ර අභ්‍යාස සහ අචුපදියේ පාඩම් ටික කරා. මේ අභ්‍යාස ටික කරලා ඊට පස්සේ ආ පාස් පේපර්ස් පහුගිය අවුරුදු 5ක් විතර තියෙන ඒ පාස් පේපර්ස් වල අදාළ ප්‍රශ්න කරනවා. මේක අනුපාත කියන අනුපාත පාඩමේ ඔක්කොම අභ්‍යාස ටික කරාට පස්සේ ඒවල පාස් පේපර් ඕලෙවල් පාස් පේපර්ස් වල කියන ඒ අනුපාත ප්‍රශ්න කරනවා. අන්න එහෙම කළා ප්‍රශ්න පුළුවන් නම් ඔයාලට සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්න වලේ ප්‍රශ්න පහ පහ කරන්න ඕනේ. තුන පිට කරගන්න. මේ 25න් කොහොම හරි 15ක් විතර කරගන්න. මේ අනිත් මේ කෙලිම මේ පළවෙනි පේපර් එකේ තියෙන ඉතුරු ප්‍රශ්න මේ විභාගගත ප්‍රශ්න අයන්න. ස්ට්‍රක්චර් ප්‍රශ්න පහෙන් එකක් විතර කරගන්න අන්න පාට පුළුවන් මැත්ස් කොට ගන්න. මේ මං කියන්නේ Tamante O level maths fail වෙයි කියලා මොකද බහුතරයක් අය fail වෙනවා. බහුතරයක් කියන්නේ පිරිසක් සැලකිය යුතු පිරිසක් ප්‍රතිශත ආත්මක වැඩි වල හරියට මතක නැහැ. මේ කියන්නේ O level සැලකිය යුතු පිරිසක් ඒ O level maths එකේ fail වෙනවා. හරි 130කට වඩා වැඩි ප්‍රමාණයක් මම මතකේ තියෙනවා. 130ක් 40ක් වගේ සංඛ්‍යාවක් fail වෙන O level maths. ඒ අයට මං කියන්නේ කොහොමද ගොඩ යන්න විදිය. හරි. හරි. ඊට අපි ගමු මොන මේ කියන සාමිතිය ගමු. මොකද්ද මොහොතයක් ඇතුලේ තියෙන ත්‍රිකෝණය. මොහොතයක් ඇතුලේ තියෙන ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණය මේක අංශයෙන් 60යි කියලා දෙනවා. මේක අංශයෙන් 60යි කියලා දෙනවා. මේක ABC මගෙන් අහන AB පාදයේ දිග ඔයාලා දත්ත දීලා තියෙන්නේ මෙතන මේ O කියන්නේ වෘත්තය ආරය මෙතන ඉඳන් මෙතන ලම්බ එකක් ගන්න තියෙනවා x කියලා මෙතන ලම්බ එකක් ගන්න දෙනවා y කියලා ඔය දෙක සමානයි කියලා හරි ඒවා එතකොට මම ඉගෙන ගන්නවා මම අපි OC ආරයක් කරනවා AC වගේ ආරයක් කරනවා OB වගේ AC නෙමෙයි OA OC OB කියන ආරයන් වෙනවා ඒ ආරයන් සමානයි හරි ඕන මේක දීලා දිනවා මේක සෙන්ටිමීටර 4යි කියලා XC කියන එක තමයි XC කියන එක කියනවා 4යි C කියන හරිද හරි ඔයාලට මේක පේනවා හරි මේ වගේ මුලින්ම ඔයාලට පැහැදිලිද මේ XOC කියන ත්‍රිකෝණයයි XOC කියන ත්‍රිකෝණයයි YOC කියන ත්‍රිකෝණයයි අංග සම වෙනවා. අංග සම වෙනවා. මේක කෙටි ප්‍රශ්න උත්තරයක් නිසා අංග සම වෙන ඔක්කොම හේතු ලියන්න ඕනේ නැහැ. හරිද මේකේ අංග සම වෙන හේතු ලියන්න ඔයාලට පැහැදිලි මේ අංශක 90ක් වෙනවා. අංශක 90ක් වෙනවා. ඊට පස්සේ කර්ණය සමානයි. අපි කර්ණපා අවස්ථාවනේ. දැන් ත්‍රිකෝණ ත්‍රිකෝණ දෙක සමාන වීම අවශ්‍යතාවය කර්ණපා. කර්ණය සමාන වෙන්න ඕනේ. කර්ණය පොදු පාදේ වෙනවා. අතව වෙන පාදයක් සමාන වෙන්න ඕනේ. මේ දෙක සමාන වෙන්න දීලා තියෙනවා. හරිද? ඔයාලා ලියන්න පුළුවන් කවුද? XOC ත්‍රිකෝණය අංග සම වෙනවා කාටද YOC ත්‍රිකෝණය. XOC ත්‍රිකෝණය අංග සම වෙනවා YOC ත්‍රිකෝණය. හේතුව මොකද්ද? කර්ණපා අවස්ථාවෙන් විතර හේතුව ලියන්න. කර්ණපා අවස්ථාවවද මම විශ්වාස නැහැ මේක කෙටි ප්‍රශ්න පත්‍රය නිසා ඔයා වෙන වෙනම OX සමානයි OY OC සමානයි OC අංශකම විදිහට අතලියන්න ඕනේ. හරිද? මේ දෙන්න අංග සමයි කියන්නේ එහෙනම් මම දන්නවා XC කියන පාදයයි සමාන වෙනවා YC ට. අනුරූප පාද අනුරූප අංග සමාන වෙනවා XC සමාන වෙනවා YC ට. මේ දෙන්න සමානයි. එහෙනම් ඒක සමානයි සෙන්ටිමීටර 4ක්. සෙන්ටිමීටර 4ක් කියලා කියන්නේ මෙයා සෙන්ටිමීටර 4ක්.
ඊට අනිත් පැත්තට වඩා පැහැදිලි XOC කියන ත්‍රිකෝණයයි මෙන්න මේ XOA කියන ත්‍රිකෝණයත් අංග සම වෙනවා. එයි ඒ වෘත්තේකාරය කියන්නේ එහෙනම් මේ කර්ණයන් දෙක දෙන්නගේ එක කර්ණ අවස්ථාවෙන් මේක අංශ ගමුවයි මේ දෙන්නම අංශ ගමුවයි හරි අයනම් කර්ණය දෙන්නගෙම සමානයි පොදු පාදයක් තියෙනවා. හරි එහෙනම් මේ ත්‍රිකෝණ දෙකත් සමානයි කවුද? XOC කියන ත්‍රිකෝණය අංග සම වෙනවා. XOC කියන ත්‍රිකෝණය අංග සම වෙනවා. XOA කියන ත්‍රිකෝණය. XOA කියන ත්‍රිකෝණය මේක සමාන වෙනවා. හරිද? හේතු මොකද්ද? ඒක කර්ණ භව අවස්ථාව. කර්ණ භව අවස්ථාව. පැහැදිලිද? හරි. එහෙනම් මේ දෙන්න සමානයි මේක පොදු පාදයක් මේක අංශ ගන්නොත් එහෙනම් මට පැහැදිලි වෙන ওই ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒ කියන්නේ අනුරූප පාද XC සහ XA සමාන වෙනවා. XC සහ XA කියන දෙන සමාන වෙනවා සෙන්ටිමීටර් 4කට. අනුරූප අංග සමානයි. එහෙනම් මෙයා සෙන්ටිමීටර් 4යි. ඉතින් ඒ විදිහට මේක පෙන්නන්න ඕනේ. එලෙසම කියන්න පුළුවන්. එලෙසම කියන්නේ එලෙසම මේකත් 4යි මේක 4 වෙනවනේ. ඇයි එලෙසම YOC කියන එක නයි YOB කියන එක නයි අංග සම වෙනවා. ඒක ලියන්න ඕනේ. හරි? YOC කියන එක නයි YOB කියන එක නයි අංග සම වෙනවා. එහෙනම් කියන්න පුළුවන් එලෙසම කවුද? එලෙසම මොකද්ද? එහෙනම් මේකත් 4යි නම් මේකත් 4ම වෙනවා. ඇයි? ඔය ත්‍රිකෝණ දෙකත් අංග සම වෙනවා. හරිද? අපි කියන සාමාන්‍ය සාධනවලදී එකපාරක් අපි කරපු දේ ආයෙ කරන්න තියෙනවා. එකපාරක් අපි කරපු දේ ඒ විදිහටම ආයෙ කරන්න තියෙනවා නම් අපි එලෙසම කියලා ලියනවා. හරි? හරි එලෙසම මට ගන්න පුළුවන් කවුද? CY කියන එක සමානයි YB ට. CY සමානයි YB ට සමානයි සෙන්ටිමීටර 4ක්. මේ වෙනම 4ක් වෙනවා. දැන් බලමු. දැන් මොකද වෙන්නේ? මෙයා 8යි මෙයා 8ක් වෙනවා. ඒ කියන්නේ AC පාදයයි BC පාදයයි සමාන වෙනවා. මොකද? AC පාදයයි සමානයි BC වෙනවා. AC පාදය සමානයි BC වෙනවා. හරි. එහෙනම් සමද්විපාද ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණය දැන් මේක 60යි නම් මේකත් 60යි. මේකත් 60යි. එහෙනම් AC සමානයි BC එහෙනම් ABC කියන්නේ සමද්විපාද වේ. ABC කියන්නේ සමද්විපාද වේ. එහෙනම් සමද්විපාද කියන්නේ මොකද්ද? මෙන්න මේ කෝණය. මේ කෝණය කියන්නේ කවුද? BAC කෝණය. BAC කෝණය. BAC කෝණය. ඒ වේදන සමාන. වේදන සමාන මේ කෝණ දෙක සමානයි. BAC සමානයි. ABC ට සමාන වෙනවා අංශක 60. සමාන වෙනවා අංශක 60. හරිනේ. දැන් මෙයා 60යි මෙයා 60යි නම් මෙයා 60ක් වෙනවා. මෙයා දෙන්න මේ දෙන්න 60යි නේද මෙයාත් 60ක් වෙනවානේ. අයින සමද්විපාද නෙමෙයි. එන සමපාද වෙනවා. මේ දෙන්න 60යි 60යි එනම් මෙයා 180 ගඩු කරනවාද මෙයාත් 60ක් වෙනවා. එහෙනම් පැහැදිලි. ආය නමුත් කවුද? ACB සමානයි 60ද වේ. නමුත් ACB සමානයි 60ද වේ. මෙයා 60යි මෙයා 60යි මෙයා 60යි කියලා. තේරුණා? තුන්දෙනාම 60යි කියලා. තුන්දෙනාම 60යි කියලා ගත්තාම එහෙනම් අපි කියනවා එහෙනම් සමපාද වේ. ABC කෝණ තුන සමානයි. සමපාද ත්‍රිකෝණයක්. ABC සමපාද ත්‍රිකෝණයක් වේ. මේ සම්පාද ත්‍රිකෝණයක් වෙනවා. මේක සෙන්ටිමීටර් 8යි මේක 8යි මෙයා 8ක් වෙනවා. මම ගන්නේ AB පාදයේ දිග. මම ගන්නේ AB පාදයේ දිග. මම AB සමානයි. කවුද? AB සමානයි සෙන්ටිමීටර් 8ක්. AB සමානයි සෙන්ටිමීටර් 8ක්. පැහැදිලි ලස්සන සම්පූර්ණ හොඳට ඔන්න මේ යම්කිසි දෙයක් නැත්නම් ආයෙ විකුණුස පස්සට දාලා බලන්න. ඔන්න හැම එකක්ම කර්ම ඇතුව කියනවා. හරිද? මේක සමාන නෑ යම්කිසි මුලින්ම අපි මේක 60 60 මේ දෙන්න සමානයි කියන්නේ සමද්විපාදයි කියලා මුලින්ම තීරණය කරන්නේ. සමද්විපාද වල මේ දෙන්න සමානයි 60 60 වෙනවා මේක 60 සමානයි සමපාදේ. හරිද? හරි. අපි ඩක් ගාලා ඊළඟට මොකක්ද තියෙන්නේ මේ x කුඩයි ඍණ 1 හා x විශාලයි නැහැ tan θ සමානයි 5 නම් sin θ හොයන්න. අපලම ත්‍රිකෝණ විදි. ආයෙ ත්‍රිකෝණ විදි ආවිච්චි වෙනවා. tan θ සමානයි 5යි කියලා දීලා තියෙනවා. හරි. tan θ කියන්නේ කවුද? tan θ සමානයි 5. අපට 5 ලියන්න පුළුවන් නේද? 5 බෙදීම 1යි කියන්නේ. 5 බෙදීම 1යි කියන්නේ. අරඅපි ගත්තොත් ත්‍රිකෝණී ත්‍රිකෝණය මේක කීයද නම් tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. පැහැදිලිද මේ ABC එක ගත්තොත් කවුද tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය.
එහෙනම් මේකේ සම්මුඛ පාදයේ 5යි කියලා මට දීලා තියෙනවා. සම්මුඛ පාදයේ 5යි. හරි. බෙදීම එක බෙදීම බද්ධ පාදය කියන්නේ එක වෙනවා. බැදීම සම්මුඛ පාදයේ 5යි බද්ධ පාදයේ 1 වෙනවා. මට ඕනේ ලියන්න sin θ වහන්නේ. කවුද sin θ? sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සම්මුඛ පාදයේ AC බෙදීම කර්ණය AB වෙනවා. මම AC ව දන්නවා 5යි කියලා. හැබැයි මම AB ව දන්නේ නැහැ. මම AC ව දන්නවා 5යි කියලා. හැබැයි AB ව දන්නේ නැහැ. හරි. තමන් දන්නවා AB හොයන්න පුළුවන් පයිතගරස් ප්‍රමේයෙන්. කවුද AB ගේ වර්ගය? AB ගේ වර්ගය කියන්නේ කවුද? පහේ වර්ගය දන්නේ K වර්ගය පයිතගරස් ප්‍රමේය. අපි දැනගන්නේ 8 හරි 9. හරියට මට AB වර්ගය AB වර්ගය සමානයි පහේ වර්ගය 25 දාන 1. AB වර්ගය කියන්නේ 26යි. එහෙනම් මට ඕනේ AB හොයන්න. එහෙනම් මම දෙපැත්තේ වර්ගමූලය සලකනවා 26 වර්ගමූලය. එහෙනම් මට එනවා AB කියන එක සමානයි කවුද 26 වර්ගමූලය ගන්න කියලා දෙනවා 5.1 කියලා. 26 වර්ගමූලය ගන්න කියලා 5.1. තේරුණාද? තේරෙන්නේ? පයිතගරස් ප්‍රමේය දැම්මද කවුද sin θ කියන්නේ? sin θ කියන්නේ මේ බලන්න sin θ කියන්නේ AC කියන්නේ 5යි. AC බෙදීම AB AC බෙදීම AB කවුද AB කියන්නේ 5.1. 5.1 වලට කියන්නේ මොන සුළු කරත් ප්‍රශ්නයක්. sin θ කියන්නේ සම්මුඛ පාදයේ 5 බෙදීම කර්ණය 5.1. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. පැහැදිලිද? හරි. ඊළඟ 18 වෙනි එකට 18 එකේ තියෙන 18 ගැන ලේසි සංඛ්‍යා රේඛාවල හොයන්න. පොත් 18 වෙනි එකේදී x කුඩායි ඍණ 1 කියන එක්කෙනා සහ x විශාලයි 4 කියන එක්කෙනා සංඛ්‍යා රේඛාවක දක්වනවා. හතරම සංඛ්‍යා රේඛාවක් ගන්නකොට සංඛ්‍යා රේඛාව දීලා තියෙනවා. මෙහි ඍණ 3 ඍණ 2 ඍණ 1 2 3 4 x කුඩායි 1 x කුඩායි ඍණ 1 x කුඩායි ඍණ 1 සමානතාවයක් නැහැ සමානතාවයක් නැහැ කියන්නේ එක කියන බෝලේ පාට වෙන්නේ නැහැ නිකන් රවුන්ඩ් වෙලා ඉතරයි එක කියන බෝලේ පාට වෙන්නේ නැහැ රවුන්ඩ් වෙලා ඉතරයි x කුඩායි ඍණ 1 කියන්නේ එයාට වඩා පස්සේ ගන්න මේක තමයි x කුඩායි ඍණ 1 මොකද කියනවා එකම මේකගේ ලෙව්වහම එකකම අසමානතාවයක් ගන්නවා මෙයා කවුද කියලා දන්නේ මේ x කුඩායි ඍණ 1 එකට වෙන්නේ නැත්නම් අපි දන්නේ බලගෙන දන්නේ නැහැ මොකක්ද රවුන්ඩ් වෙන්නේ පැහැදිලිද? ඊට පස්සේ x විශාලයි 4. x කියන්නේ 4 නම් අයිති නෑ සමාන නෑ. ඒක බෝල ගන්න පාර කරන්න එපා. එයාට වඩා වැඩි කලාව. x විශාලයි 4 කියන්නේ එයාට වඩා වැඩි කලාව. එහෙනම් මෙන්න මේක. පැහැදිලි. මෙහෙන් ගණන්ත එකක් ගන්නවා මෙහෙන් ගණන්ත එකක්. ඊට පස්සේ දීලා දෙනවා සංඛ්‍යානේ කොටසක් මධ්‍යයන්නේ. මෙන්න මේ කියන 19 මේ කියන ප්‍රශ්නේ 19 මේ කියන ප්‍රශ්නේ කියන්නේ මධ්‍යයන්නේ දීලා දෙනවා. ඔය කියන සංඛ්‍යා ටිකේ 12 14 15 16 x 25 26 27 යන සංඛ්‍යාවල මධ්‍යයන්නේ 20යි කියලා දීලා තියෙනවා. x යගේ සොයන්න මධ්‍යයන්නේ 20යි නම් x යගේ සොයන්න. ඊට අපි කොහොමද මධ්‍යයන්නේ ගන්නෙ? මම දන්නා මධ්‍යයන්නේ කියන්නේ මොකක්ද? මධ්‍යයන්නේ කියන්නේ ওই සංඛ්‍යා ඔක්කොම එකතු කරන්න ඕනේ. මධ්‍යයන්නේ අපි ඕලෙල් කාලේ පන්තියේ මධ්‍යයන්නේ ගන්නේ කොහොමද? ඕලෙල් කාලේ පන්තියේ මධ්‍යයන්නේ කියන්නේ අපේ ලකුණු ගානේ මධ්‍යයන්නේ එවරේජ් එක කියලා කියන්නේ. report එක දාන්නේ. ඒක ගන්නේ කොහොමද? අපි විෂයන් 9 ලකුණු එකතු කරලා 9ෙන් බෙදලා. විෂයන් ලකුණු 9ෙන් එකතු කරලා 9ෙන් බෙදුවම තමයි මධ්‍යයන්නේ. නැත්නම් එවරේජ් එක හම්බෙන්නේ. හරි? අනේ මේ විදිහට තමයි මේක මධ්‍යයන්නේ කියන ඔක්කොම ටික එකතු කරන්න සංඛ්‍යා එකතුව. හරි මොකද සංඛ්‍යා එකතුව බෙදීම සංඛ්‍යා ගන්න. මධ්‍යයන්නේ කියන්නේ සංඛ්‍යා එකතුව බෙදීම සංඛ්‍යා ගන්න. සංඛ්‍යා ගන්න. මධ්‍යයන්නේ මට කියලා දෙන 20යි කියලා. එහෙනම් 20 සමානයි. 20 සමානයි. සංඛ්‍යා ටික කවුද 12 ධන 14 ධන 15 ධන 16 ධන x ධන 25 26 28 25 26 28 වෙනවා 25 26 28 වෙනවා බෙදීම සංඛ්‍යා කීයක් තියෙනවද 1 2 3 4 5 6 7 8 8 තියෙනවා සංඛ්‍යා කීයක් තියෙනවද 8ක් තියෙනවා හරි. හරි. ඒතර අපි
ගමු එහෙනම් 20 සමානයි දෙක එකතු කරන් යන්න 12යි 14යි 26යි 26යි 15යි 41යි 41යි 16යි 57යි 57 ධන x එහා පැත්ත එකතු කරන්න 25යි 26යි 51යි 51යි 28යි කියන්නේ 71යි නැත්නම් මෙදීම 8න් වැඩි කරන්න 20 වතාවක් 8 8න් වැඩි කරන්න සමානයි මේ 8න් වැඩි කරලා අපිට දෙන්න දෙකට මට වැඩි කරලා 20 වතාවක් සමානයි 57යි නැත්නම් මේ කියන්නේ 16යි එකක් එකතු වෙයි එතන 6යි 126යි ධන x 20 වටක් කියන්නේ 160 සමානයි 135 ධන x එන මෙතන x ගේ x සමානයි 160 ඍණ 135 x සමානයි 136 කියනම 4යි 28යි. පයින් x ගේ මධ්‍යන්නේ දිශායන x ගේ මධ්‍යන්නේ ඔක්කොම එකතු වෙදී මත වෙදීම කියන සංඛ්‍යාව මේ කීයද සංඛ්‍යාව කීයක් වෙනවද කියලා අතෙන් වැඩි කරලා සූත්‍ර කරන්න x සමානයි 28යි කියන ඕනේ ඉතින්. හරි. හරි ඊපස්සේ න්‍යාස. ඔකේ න්‍යාස කියන පාඩම ඇත්තටම මේ න්‍යාස කියන්නේ මේ ඔය ඉස්සරහට යද්දී අපි ඔයගොල්ලෝ A level maths කරන්න ඇවිල්ලා maths වල තියෙන න්‍යාස වල ඔයකට පොඩ්ඩයි කියන්නේ ප්‍රතිලෝම න්‍යාස වගේ දේවල් තමයි තියෙන්නේ. ඊට වඩා කැම්පස් එකට ගියාම පස්සේ ඉංජිනේරින් වගේ සබ්ජෙක්ට් එකක් ගන්න නැත්නම් ෆිසිකල් පැත්තේ maths කරන්න ගියාම ඔය න්‍යාස කියන එක අපි කියන මේට්‍රිසස් කියන එක ඒක සෑහෙන පාවිච්චි කරනවා. හරිද? ඒ කියන්නේ ඔය deep machine learning කියලා වර්ගයක් තියෙනවා ඔයක data science ඔය පැත්තෙන් සෑහෙන පාවිච්චි වෙනවා ඔය මේට්‍රිසස් කියන එක. හරි ලස්සන පාඩමක්. ඒතර ඇත්තට මනසතුරේ ඕක O level වලට හඳුන්වා දීම ගැන. එතකොට A level වලට එන්නේ ඕගොල්ලන්ට O level වල කරලා දෙන න්‍යාස වල අවබෝධයක් තියෙනවා. හරිද? හරි අපි යමු 20 වෙනි එක න්‍යාස. ඒ න්‍යාසයේ දීලා තියෙනවා 4 1 2 8. 4 1 2 8. B න්‍යාසයේ දීලා තියෙනවා B න්‍යාසයේ දීලා තියෙන 2.1. හොයන්න ඕනේ ඒ වැඩි කිරීම B. හොයන්න ඕනේ ඒ වැඩි කිරීම B. අකවුන්ට් A වතාවක් B කියන්නේ මුලින්ම ලියන්න 4 1 2 8 2.1. කොහොම මේ කියලා කොහොමද කරන්නේ කියලා මේක අපි කරන්නේ මෙයාගේ පළවෙනි පේලිය මෙයාගේ මේවට අපි කියන ඊරස්සියවල කියන පේලිය කියලා සිරස්සියවල කියන තීරු කියලා. ඊරස්සියවල කියන පේලිය කියලා සිරස්සියවල කියන තීරු කියලා. මෙන්න මෙයාගේ පළවෙනි පේලිය වැඩි කරනවා මෙයාගේ පළවෙනි තීරුව. පළවෙනි පේලිය වැඩි කරනවා පළවෙනි තීරුව. ඊට ඒක වැඩි කරන්නේ. ඊට පස්සේ යනවා පළවෙනි පේලිය මෙයාගේ දෙවෙනි තීරුව. මෙයාගේ පළවෙනි පේලිය මෙයාගේ දෙවෙනි තීරුව. ඊට පස්සේ යනවා මෙයාගේ පළවෙනි දෙවෙනි පේලිය පළවෙනි තීරුව මෙයාගේ දෙවෙනි පේලිය දෙවෙනි තීරුව. ඒක මෙහෙමයි කම්බයින් කරන්න. මුලින්ම ගන්නවා මේ දෙන්න. ඊට පස්සේ මෙයාවයි මෙයාවයි. ඊට පස්සේ මෙයාවයි මෙයාවයි. ඊට පස්සේ මෙයාවයි මෙයාවයි. පැහැදිලිද? අරතන ඒකේ මෙයාව මේකෙන් වැඩි කරනවා කියන එක තේරුම මෙයාව මේකෙන් වැඩි කරනවා කියන තේරුම මෙයාගේ පළවෙනි එක්කෙනා මෙයාගේ පළවෙනි එක්කෙනාගෙන් වැඩි කරනවා. මෙයාගේ දෙවෙනි එක්කෙනා මෙයාගේ දෙවෙනි එක්කෙනාගෙන් වැඩි කරනවා. තේරුම් ගන්න න්‍යාසවල එන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේක මේකෙන් වැඩි කරනවා. දැන් මට 4යි 1යි කියන එක 2.0 වැඩි කරන්න කියන්නේ 41 දෙකෙන් වැඩි කරනවා කියන්නේ 20 වැඩි කරනවා කියන්නේ නෙමෙයි. අපි කරන්නේ මෙයාගේ පළවෙනි එක්කෙනා ඉන්නේ 4 වැඩි කරනවා 2කින්. 4 වතාවක් 2. දාන්න. මෙයා වැඩි කරනවා මෙතන එක්කෙනා. 4 2කින් වැඩි කරා මෙයා වැඩි කරා මෙතන එක්කෙනා. එක වතාවක්. බලන්න මේ. 4 වතාවක් 2 දාන්න එක වතාවක් බිඳු එක වතාවක් ඊට පස්සේ ආයෙත් මෙයා මේකෙන් වැඩි කරනවා. එතකොට ඒක තමයි මෙයා වැඩි කරන්නේ මෙයාගේ පළවෙනි ඉක්කල මෙයාගේ පළවෙනි ඉක්කල නේ 4 වතාවක් බිඳු 4 වතාවක් බිඳු දාන්න මෙයා වැඩි කරන්නේ මෙයාගේ දෙවෙනි ඉක්කල වැඩි කරන්නේ මෙයාගේ දෙවෙනි ඉක්කලගේ එක වතාවක් එක. හරි. ඒ වගේ මේකයි ගද්දි මෙයාගේ පළවෙනි ඉක්කල මෙයාගේ පළවෙනි ඉක්කල වැඩි කරන්නේ දෙවතාවක් 2 දාන දෙවෙනි ඉක්කල වැඩි කරලා තවතාවක් බිඳු. තවතාවක් බිඳු. එහෙනම් මේ පේලියයි මේ තීරුවයි වැඩි කරද්දී පළවෙනි ඉක්කල වැඩි කරන්නේ මෙයාගේ පළවෙනි ඉක්කලගේ දෙවතාවක් බිඳුව දාන 8 වතාවක් 1. 8 වතාවක් 1. පැහැදිලිද? එහෙනම් සමානයි. එතන 4 වතාවක් කියන්නේ 8යි. 8 දාන බිඳුව ගේනවා බිඳුවයි. එතන බිඳුව දාන 1. එතන 4 දාන බිඳුව. එතන බිඳුව දාන 8. එතන මට එනවා AB සමානයි කවුද? 8 දාන බිඳුව කියන්නේ 8යි, බිඳුව දාන කියන්නේ 1යි, 4 බිඳුව කියන්නේ 4යි, බිඳුවට කියන්නේ 8යි. දැන් AB කියන ගුණිතේ මට එනවා කවුද? AB ගුණිතේ සමාන වෙනවා 8 1
හතර අටට. අට එක හතර අටට. පැහැදිලිනේ? ඔය වගේ න්‍යාස ගුණ වෙන්නේ. මොකද්ද මෙයාගේ පළවෙනි පීලිය පළවෙනි තීරුවෙන් ගණි කරනවා. පළවෙනි පීලිය දෙවෙනි තීරුවෙන් ගණි කරනවා. දෙවෙනි පීලිය පළවෙනි තීරුවෙන් ගණි කරනවා. දෙවෙනි පීලිය දෙවෙනි තීරුවෙන් වැඩි කරනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ තියෙනවා උඩේ බීජ ගණිත කොටස. මේක අතර මේ අගය සමාන කියලා කියලා තියෙන අගය සමාන කියන්නේ මේ සුළු කරීම කියලා අදහස. 21. ඔයාලා දෙන්න p සමානයි 4xy 4xy බෙදීම x ධනවයි කියලා. නම් අසුරු කරන්න කියලා තියෙනවා. මොකද p ධන 2x බෙදීම p ධන 2x. p ධන 2x බෙදීම p ධන 2x. මොන සමානයි තේරුමයි නම් p වෙනකොට ආදේශ කරන්න ඕනේ. p වෙනකොට ආදේශ කරන්නේ කවුද? p කියන්නේ 4xy බෙදීම x ධනවයි ධන 2x බෙදීම p කියන්නේ 4xy බෙදීම x ධනවයි ඍණ 2x. පොදු හරයක් ගන්න. පොදු හරයක් ගත්තාම 4xy ධන 2x වතාව පොදු හරය අපි ගන්න x ධනවයි. අපි පොදු හරය ගන්න x ධනවයි. බෙදීම මෙතන පොදු හරය ගන්න අපි 4xy ඍණ 2x වතාවක් x ධනවයි. අපි ගන්නේ x ධනවයි. හරි x ධනවයි. සමානයි. ඒක මෙතනින් උඩින් එනවා. පාර උඩ පේනවා මේ 2x කියන එකේ පොදු වෙන්නේ. අපි උඩ 2x කියන පොදු වෙන්නේ 4xy 2x උඩින් ගන්න මම මේක සමානයි. ඒතර මෙතනින් 2x ගන්න එළියට 2x ගත්තාම 2x ගත්තාම මෙතන 2x ගන්නේ දෙකක් ඉතුරුයි y කෙනෙක් ඉතුරුයි 2y දාන 2x එක ගත්තාම මෙයා ඉතුරු වෙනවා x තමයි. x තමයි. බෙදීම කවුද x තමයි? x තමයි. ආයෙත් මේ තියෙන බෙදීමක් වැඩි කිරීමෙන් ලියුම යට බෙදීම වැඩි කිරීමෙන් ලියුම තුළ වැඩි කිරීමේදී උඩ යන මාරු වෙනවා උඩට එන x තමයි. උඩට එන x තමයි. බෙදීම x තමයි බෙදීම කවුද? මෙතනින් 2x ගන්න එළියට මෙතනින් 2x ගන්න එළියට ඒතර මෙතන ඉතුරු වෙනවා 2y හැබැයි ඍණ x තමයි. මේ නියම තමයි උනේ. මෙතන 2x වල ගත්තාම 2y ධන මේ එල්ල ගත්තාම x තමයි. මෙතනින් 2x වල ගත්තාම 2y ඍණ x තමයි. දැන් මම සුළු කිරීමක් කරන්න පුළුවන්. මොකද්ද? x ධනවයි මේ x ධනවයි අයින් වෙනවා. මේ x ධනවයි මේ x ධනවයි අයින් වෙනවා. මේ 2x මේ 2x අයින් වෙනවා. මේ x ධනවයි මේ x ධනවයි අයින් වෙනවා. මේ 2x මේ 2x අයින් වෙනවා. හරි දෙන සමානයි බලන්න. මෙතන 2y ධනවයි කියන්නේ 3y එන 3y ධන x 2y ධනවයි කියන්නේ 3y ධන x බෙදීම මෙතන බලන්න 2y ඍණ ලකුණයින් කරන ඍණ x ඍණ y 2y මේ ඍණ වැඩි කරන වාහනයක ඍණ x ඍණ y වෙනවා එන සමාන වෙනවා උඩ තව සුළු කරන්න බෑ 3y ධන x බෙදීම යට එනවා 2y ඍණ y කියන්නේ y ආවයි ඍණ x මේක අගිය වෙන කියලා අදහස් කරන්නේ ඔක සුළු කිරීම කියන එක දුර ලස්සන සංඛ්‍යාත්මක වර්ගයක් එන්නේ නැහැ. ලස්සන සංඛ්‍යාත්මක වර්ගයක් එන්නේ නැහැ. එතනදීද අර මොකද්ද මම කරේ ඒක මේක මෙහෙමදී තීව්‍රවල මේක ආදේශ කරා 4xy බෙදීම x කරනවා කියලා පොදු හරයක් ගත්තා. ඒතකොට 2x වතාවක් x වෙනවා එනවා යටත් වෙනවා ඍණ 2x වතාවක් x වෙනවායි. ඊට පස්සේ බෙදීම දින එක නම් වැඩි කිරීම කියලා සම්පූර්ණ වැඩි කිරීම කරලා ගන්නවා පරස්පරය ගන්න වෙන්නේ යුගකට. මාරු වෙනවා 2x උදේ විදිහට ගන්න 2x එක ගත්තාම 2y ධන x වෙනවායි. මෙතන යන 2x එක ගත්තාම 2y ඍණ x වෙනවායි ඍණ x වෙනවායි. හරි එතකොට මේක එකතු වෙනවා 3y ධන x මේක අඩු වෙනවා y ඍණ x කියන පැහැදිලිනේ. හරි. ඉතින් ඒක පරිගණන වලින් ගන්නවා. ඊට තව ලස්සන ගණනක් 22. තව ලස්සන ගණනක් 22. අවසර ගණනක් 22 මොකද 22 කරන්නේ 22 කරන්නේ අසවිදි බහුවස්ත්‍රයක යාබද පාද තුනක් හා විකර්ණ දෙකක් යාබද දෙක සවිදි බහුවස්ත්‍රය යාබද පාද තුනක් හා විකර්ණ දෙකක් ඇතුළත් කොටසක් රූප සටහනේ දැක්වේ. හරි. අපි මොකද මෙහෙම
යාවත පාදයේදී මේ කොටස සහ විකර්ණ. මේක අපිට හිතෙන්නේ නිකන් මේ කලාශ්‍රය කෙලින්ම ගන්න බෑ. මේක එහෙම සම්බන්ධ කරලා දීලා මේක මේ සම්බන්ධ කරනවා. සවි සලාශ්‍රය සවිදි බෝශ්‍රය කව පාද සමානයි. මේ පාද දෙක සමානයි. හරි. ඊළඟට A B C සහ D මේක O කියලා දිනවා. මෙන්න මේ කෝණ. මෙන්න මේ කෝණය දීලා තියෙනවා මට 144යි කියලා. පංචක 144යි කියලා. මම කෝණ හදන්නේ. මම මෙහෙම කරනවා. මම මේ කෝණය x කියලා ගන්නවා. මෙන්න මේ කෝණය x වුණාම දැන් මේ පාද දෙක සමානයි නේ කියන්නේ සමද්විපාදයි. තේරෙනවද? මේක x කියලා ගත්තොත් මේක සමද්විපාදයි. මේ දෙන්නම x නිසා මෙයාත් x වෙනවා. පැහැදිලිද? මෙයා x නම් මෙයාත් x වෙනවා. ඇයි මේ දෙන්නගේ මේ දෙක සමානයි සමද්විපාද වෙනවා. මේක සවිදි බහුවස්ත්‍රය සහිත බහුවස්ත්‍රයක්. අය කියන්නේ වා මේ විකර්ණයේ x කෝණයක් හදනවා නම් මේ විකර්ණයක් හදන x කෝණයම තමයි. මේක සවිදි වෙනවා. සවිදි නිසා ඔබත් x තමයි වෙන්නේ. මෙයා මේ විකර්ණය මේ හදන කෝණය x නම් මේකත් ඒ වගේම එකක්. ඒක සවිදි කියන ඔක්කොම එක වගේ නේද? එහෙනම් මේකත් x වෙනවා. අනිත් පැත්තට මේක x නම් මේකත් x වෙනවා. ඇයි මේ පාද දෙක සමානයි b c d සමද්විපාද වෙනවා. මේ පාද දෙක සමානයි b c d සමද්විපාද වෙනවා. සමද්විපාද කියන්නේ මේක x වෙනවා. හරි ඔය දෙක x කියලා ගන්න. දැන් බලන්න. ඒතර මේ දෙක x වුණාම මනන ත්‍රිකෝණයක අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුව සමානයි බාහිර කෝණයට. මේ දෙක x වුණාම මේක දෙකයි x වෙනවා. මේක දෙකයි x වෙනවා. මේක දෙකයි x වෙනවා. හරි. මගේ අරමුණ මම දෙවා ගන්න. මගේ ගන්න නිසා මේකේ තියෙන මේව ගන්නනේ. මගෙන් අහන්නේ මේ බහුවස්ත්‍රයේ තියෙන පාද ගන්න. ඒතර පාද ගන්න හොයන්න පුළුවන් අපි මම මේකෙදි පාවිච්චි කරනවා මේ අභ්‍යන්තර කෝණයක IK හෙව්වා. අභ්‍යන්තර කෝණයක IK හෙව්වා පාද ගන්න හොයන්න පුළුවන්. හරි. මම දැන් යන්නේ අභ්‍යන්තර කෝණයක IK වන්න තමයි මම යන්නේ. හරි මම යන්නේ අභ්‍යන්තර කෝණයක IK හොයන්න. හරි. හරි එතකොට එහෙනම් පැහැදිලි මේක 144යි නම් මට එනවා එහෙනම් 2x ගන්න 144 සරල රේඛාවක් මත කෝණ 2x ගන්න 144 කියන්නේ 180යි. හරිද එහෙනම් 2x කියන්නේ කවුද 180 වෙන 144 180 වෙන 144 2x කියන්නේ මේක අනුකරාම වෙනවා 36යි කියලා x සමානයි 18යි කියලා x සමානයි 18යි කියලා x සමානයි 18යි කියලා හරි එහෙනම් බලන්න මේ වාට ඕනේ මේ ගන්න මෙහෙම ගන්නකො දැන් මේ කෝණය අපි තුන වාට ඕනේ අභ්‍යන්තර කෝණයක් අභ්‍යන්තර කෝණය මේ කෝණය ලියන්න පුළුවන් නේද හරි ඒ කෝණය ලියන්න පුළුවන් මට ඕනේ මම ගන්න කවුද BCD මම අභ්‍යන්තර කෝණයක් හොයන්නේ BCD කෝණය ලියන්න පුළුවන් BCD කෝණය ලියන්න පුළුවන් x දාන කවුද මෙන්න මේ කෝණය x කෝණය දාන මෙන්න මේ කෝණය දැන් මේ බලන්න ඕන මේ කෙටි ක්‍රමය කියන්නේ මේ කෝණය අපි මෙන්න මේ කෝණය ගන්නවා අපි හිතමුකෝ මේක ලියන්න කලින් මේ බලන්න මෙන්න මේ රතු පැහැදින් යන කෝණය අපි ගමුකෝ y කියලා ගමු. හරි. සමහරවිට මේ දෙකේ එකතුව 144යි. මේ දෙකේ එකතුව 144යි. තේරෙනවද? මේ දෙකේ එකතුව 144යි. කියන්නේ x ධන y සමාන වෙනවා 144. x ධන y අභ්‍යන්තර ත්‍රිකෝණයක අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක සමානයි. බාහිර කෝණ එකතුව සමානයි. බාහිර කෝණ. එහෙනම් මට ඕනේ කවුද? මට ඕනේ මේ BCD ත්‍රිකෝණය. මට ඕනේ BCD කෝණය. ඉතින් BCD කෝණය කියන්නේ මේක x මේක y නම් x ධන y. හරිද? දැන් මම මේ ත්‍රිකෝණයෙන් ආව මේක y මේක x නම් x ධන y කියන්නේ 144යි කියලා. BCD කෝණය කියන්නේ මේක x නම් මේක y නම් ඒකත් x ධන y වෙනවා. ඒකත් x ධන y වෙනවා. මම හොයාගත්ත x ධන y කියන්නේ 144යි. BCD කෝණය සමානයි 144යි කියලා මම ගත්තා. කවුද BCD කියන්නේ? මේ කියන මේ සවිදි බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණයක් වෙනවා. තේරුම් ගන්න මේ කියන සවිදි බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණයක් වෙනවා. අභ්‍යන්තර කෝණයක් කියනවා. තේරුම් ගන්න මේ මම හොයාගන්න මේ තියෙන රූපේ මේ සවිදි බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණයක අයික්‍ය අභ්‍යන්තර කෝණයක් 144ක් වෙනවා. හරි. අර එතන මෙහෙම හිතන්නකෝ දැන් මම දන්නවා අපි ගමුකෝ දැන් පාද ගන්න යන්නේ. මගෙන් හරි පාද ගන්න. හරි. හරි පාද ගන්න අපි ගත්තොත් n කියලා. හරි පාද ගන්න මම ගත්තොත් n කියලා. මම නම් අභ්‍යන්තර කෝණ IK කියන්නේ කවුද? අභ්‍යන්තර කෝණ IK. අභ්‍යන්තර කෝණ IK.
අභ්‍යන්තර කෝණ IK එකතුව සමාන වෙන කාටද 180 වතාව කොහොමද දෙන්නේ n වෙන දෙකට. අභ්‍යන්තර කෝණ IK කියන්නේ 180 වතාවක් n වෙන දෙක. ඒතර කෝණ එකගේ 144යි. ඒතර ඔය අභ්‍යන්තර කෝණ IK කියන මම දන්නා පාද n ගානක් තියෙන ත්‍රිකෝණයක් කියන්නේ පාද 3යි. අභ්‍යන්තර කෝණ 3යි. සම්පූර්ණ කියන්නේ පාද 4යි. අභ්‍යන්තර කෝණ 4යි. පංචාශ්‍රය කියන්නේ පාද 5යි. අභ්‍යන්තර කෝණ 5යි. ෂඩාශ්‍රය කියන්නේ පාද 6යි. අභ්‍යන්තර කෝණ 6යි. එහෙනම් පාද n ගණනක් තියෙනවා නම් අභ්‍යන්තර කෝණත් n ගණනක් තියෙනවා. පාද n ගණනක් තියෙනවා නම් අභ්‍යන්තර කෝණත් n ගණනක් තියෙනවා. මම දන්නවා අභ්‍යන්තර ඔක්කොම කෝණ වල එකතුව 180 වතාවක් n වෙන දෙක කියලා. 180 වතාවක් n වෙන දෙක කියලා. එහෙනම් එක අභ්‍යන්තර කෝණයක් ගන්න මම කරන්නේ ඔය අභ්‍යන්තර කෝණයේ IK ඔය අභ්‍යන්තර කෝණයේ IK බෙදන්නේ අභ්‍යන්තර කෝණ ගන්න. ඔය අභ්‍යන්තර කෝණ IK බෙදන්නකො ලස්සන ගන්නක. මේ මම හොයාගත්තේ අභ්‍යන්තර කෝණයේ IK තමයි 180 වතාවක් n වෙන දෙක කියන්නේ. ඒක බෙදන්න අභ්‍යන්තර කෝණ ගන්න. බෙදන්න අභ්‍යන්තර කෝණ ගන්න. අර කලින් වගේ. ඔක්කොම එකතුව පෑන් පහක එකතුව 100යි නම් හරි එක පෑනක වහන 100 බෙදන්න පහෙන් අහන ඔක්කොම එකතුව 180 වතාවක් n වෙන දෙක නම් ඒක බෙදන්නේ n ගෙන් එතකොට මට එනවා අභ්‍යන්තර කෝණයක 144යි. මට එනවා අභ්‍යන්තර කෝණයක 144යි දෙක සමාන 144යි. පැහැදිලි වෙනවනේ. හරි එතකොට එනම් මෙතනින් එනවා මේක වැඩි කරගන්න 180 n විද දෙක සමානයි 144යි. මේක වැඩි කරන්නේ 180යි n විද 180 කියන්නේ 360 සමාන 144යි n අරමුණ n වේලක මේක අතර ගියන්නේ 180 n විද 144 n වෙන 300 වේලේ දාන 360 වෙනවා 180 න් 144 ගමනම 36යි 36යි n සමානයි 360යි එහෙනම් n කියන්නේ පාද ගන්න කියන්නේ 360 බෙදීම 36යි පාද ගන්න කියන්නේ 360 බෙදීම 36යි සමානන පාද ගන්න සමානයි 10යි කියනකොට එනවා n කියන්නේ පාද ගන්න මේක පාද 10යි n පාද ගන්න 10යි ඇදලිද n පාද ගන්න 10ක් වෙනවා ලස්සන මේක හරි උඹර බලන්න ආයෙ පාරක් ඉදලා බලන්න කොහොමද මේක කරන්නේ හරි හරි ඊට පස්සේ තියෙනවා පොඩක් කාලීන ගැටලුව. එක්තරා නගරයක මේක මේ ඇත්ත දත්ත දාලා මේක බගාන හදලා තියෙන මේ කාලේ ආව ඇත්ත දත්ත. එක්තරා නගරයක විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් පිරිසක් සඳහා සිදු කරන PCR පරීක්ෂණ කරන අලුත් වචනයක් වෙනවා. අපි හැමදාම උසඳනවා PCR පරීක්ෂණ rapid antigen test පරීක්ෂා. මොකද්ද මේ PCR කියන්නේ? අලුත් දෙයක් කරන PCR කියන්නේ මේ polymerase අපි කියන polymerase කියලා නැත්නම් polymerase chain reaction. හරිද? PCR පරීක්ෂණය කියන්නේ polymerase chain reaction කියන පරීක්ෂණය. සුරේක අමිර ජාල රේඛාවක් පහත දැක්වේ. එතන මේ කියන වයස් ගාණ්ඩවල දීලා මේ 0.20 වයස් ගාණ්ඩවල 4 දෙනෙක් ඉන්නවා මේක අහන්නේ. ඒ නිසා මුළු පුද්ගලයන් ගන්න ගියේ. මේ පැහැදිලි ඕක එකතු කරන්න මේ හැමේකින්ම නිරූපිත දත්ත ගන්න එකතු කරන්න තියෙනවා. හැමෝගෙම නිරූපිත දත්ත ගන්න මොනේසි එකතු කරන්න තියෙන්නේ. හැමෝගෙම නිරූපිත දත්ත ගන්න එකතු කරන්න තියෙන්නේ. එතකොට 23 කියන්නේ උත්තර පුද්ගලයන් ගන්න කියනවා බලන්න පළවෙනි 0.20 කල මේ කියන ප්‍රාන්තය ඇතුළේ පුද්ගලයන් ඉන්න 4 දාන 20යි 30 අතර ප්‍රාන්තරේ ඉන්න 8ක් දාන 30යි 44 දාන වැඩිමින් ඉන්නේ 14ක් දාන 40යි 50යි අතර ඉන්න 12ක් 4යි 50 මේ 40යි 50 අතර ඉන්න 12ක් ඊට පස්සේ 50යි 60යි අතර ඉන්නවා 6ක් 50යි 60යි අතර ඉන්නවා 6 දෙනෙක් ඉනානේ මුළු පුද්ගලයන් ගන්න කියන්නේ මේක පුදුම 4යි 12යි 8යි sorry 4යි 8යි 12යි 12යි 24යි 24යි 6යි 30යි 30යි 44යි පුද්ගලයන් 44ක් කරනවා නේ 4යි 12යි 26යි 26යි 37යි 47යි ලේසිය පස්සලයි ලේසිය ඊට පස්සේ 24ක් මම මෙතන කරන්නම් අනේකේ තර සම්භාවිතාව මම කිව්වා වගේ ගන්න මොකද්ද මම දින නිල් පාට කාත්පත් පහක ඔත්තේ සංඛ්‍යාත රතු පාට කාත්පත් පහක ඉරට්ට සංඛ්‍යාත ලියලා තියෙනවා. කියන්නේ එකේ ඉඳන් 10 දක්වා සංඛ්‍යා තියෙනවනේ. ඒකේ ඉඳන් 10 දක්වා තියෙන සංඛ්‍යාවල නිල් පාට ඒවා පහක කාත් පහක ඔත්තේ සංඛ්‍යා ලියලා තියෙනවා. රතු පාට ඒවා කාත් පහක ලියලා තියෙනවා. ඉරට්ට සංඛ්‍යා පහ ලියලා තියෙනවා. ඉතින් මම නිල් ටික ගත්තොත් නිල් වල තියෙන ඔත්තේ සංඛ්‍යාව නිල් වල තියෙන එක කියන කාත්පත් ඊට පස්සේ 2 කියනවා ඔත්තු සංඛ්‍යා ටික 5 7 9 කියන එක ලියලා තියෙනවා නිල්වල. ඊට පස්සේ රතු පාටින් ලියලා තියෙනවා කවුද ඉරට්ට සංඛ්‍යා ටික 2
4 6 8 10 හරි මගෙන් අහන්නේ දැන් ඔයගේ හාමුදුරුවෝ විදියට මේ ගන්නවා කාඩ් එක. හරි? ඔයගේ අර සම්භාවිතාව. හරි සම්භාවිතාව අපි සම්භාවිතාව අහන සම්භාවිතාව ඒක සමාන වෙන අර සංකල්පේ හිතන්න. හරි? අපි දුන්නේ ගන්න. ඒ කියන්නේ දැන් මේකෙත් මේ දීලා තියෙන කවුද මේ නිල් අහමුලෙස කාඩ් පතක් ඉවතර ගැනීමේදී තුනෙහි ගුණාකාරයක් වන නිල් කාඩ් පතක්. තුනෙහි ගුණාකාරයක් වන නිල් කාඩ් පත කියන සිද්ධියමම ලියනවා. නිල් කාඩ් පත. තුනෙහි ගුණාකාරයක් වන නිල් කාඩ් පත. ඒකට මම කිව්වේ හරි එහෙනම් ඒ අදාළ එක්කෙනාගේ සම්භාවිතාව වෙන්නේ කොහොමද? බලන්න එයාට කී දෙනෙක් අයිතිද කියලා. හරි බලන්න එයාට කී දෙනෙක් අයිතිද කියලා. මොකක්ද කාඩ් පත? තුනේ ගුණාකාරයක් කියන්නේ නිල් කාඩ් පත. අහන්න මොකද්ද? අහමුලෙස කාඩ් පතක් ඉවතර ගැනීමේදී තුනෙහි ගුණාකාරයක් ලියා ඇති නිල් පාට කාඩ් පතක් ලැබීමේ සම්භාවිතාව. මම මේක ලියන්නේ හරි එයා දැන් මේක බෙදීම අපි දාමු ඔක්කොම කීයක් කියනවා කියන්නේ ලේසින්. හරි ඔක්කොම එන්න පුළුවන්. කාඩ් පත 10ක් තියෙනවා. ඒතර 10න් කැමතියක් ඉල්ලට ගද්දි එන්න පුළුවන් ওই 10න් ඕනම එකක්. එහෙනම් මුළු ඔක්කොම ඒ දින 10යි. ඒක මුලින්ම ලියා ගන්න ලේසින්. අර කලින් හදපු ගානේ මුලින් ඒක ලියා ගන්න. ඊට පස්සේ බලන්න අපිට අදාළ සිද්ධියට කී දෙනෙක් ඉන්නවද? මොකක්ද මේක? මෙයා තුනේ ගුණාකාරයක් වෙන්නත් ඕනේ. එයා නිල් පාට කාඩ් පතක් වෙන්නත් ඕනේ. එතකොට එයා තුනේ ගුණාකාරයක් වෙන්නත් ඕනේ නිල් පාට කාඩ් පතක් වෙන්නත් ඕනේ මේ කියන එක කියන්නේ. හරිද? 1යි 10යි අතර තියෙන තුනේ ගුණාකාර ටික 3 6 9 3 6 9. එහෙනම් මම බලන නිල් පාට ගොඩේ 3 6 9 කවුද ඉන්නේ? නිල් පාට ගොඩේ මම 3 9 6 ඉන්නේ. මට පේන 3 ඉන්නවා. මට පේන 9 ඉන්නවා. මට පේනවා 3 ඉන්නවා. මට පේන 9 ඉන්නවා. ඒ කියන්නේ මේ කාඩ් පත් 10 ඉන්නවා තුනේ ගුණාකාර ලියලා තියෙන නිල් කාඩ් පත් දෙකක්. මේක දිනවා තුනේ ගුණාකාර ලියලා තියෙන නිල් කාඩ් පත් දෙකක් තියෙනවා. එහෙනම් කාඩ් පත් ඔක්කොම 10ක් තියෙනවා. හරි 10යි කොයින් එක ගැනීමේ සම්භාවිතාව කියන්නේ මොකෙක් 5ක් තියෙන දාතු කැටයක් දානවා. දාතු කැටේ වැඩි 6ක් තියෙනවා. එක පැත්තක් කැඩීමේ සම්භාවිතාව 6න් 1යි. ඒ වගේ 10ක් තියෙනවා කාඩ් 10ක් තියෙනවා. මම මේ අවශ්‍ය කරන මේ නිල් පාට ඔත්තේ සංඛ්‍යා කියන අවස්ථාව. නිල් කාඩ් පතක නිල් කාඩ් පතක තුනේ ගුණාකාරය තියෙන කාඩ් පත් දෙකක් තියෙනවා. එහෙනම් 10ක් තියෙනවා නම් ඒකෙන් දෙකක් ඉවතර ගැනීමේ සම්භාවිතාව. එහෙනම් 10න් දෙක. එතන 10න් දෙක ඉන්නම්. හරි මේක B සමානයි. B සමානයි කවුද? 5 B සමානයි 5. එනවා ලස්සනට බලන්න නිල් කාඩ් පතක් කියන තුනේ ගුණාකාර කාඩ් පත් තියෙනවා. නිල් පාට තුනේ ගුණාකාරය කියන කාඩ් පත්. අපි අන්තිම එක. හරි. රූපය දක්වති පරිදි AB රේඛාවට 3 cm දුරින් A ලක්ෂයට හා A ලක්ෂයට AB කියන කෙනාට 3 cm දුරින් හා A ලක්ෂයට 5 cm දුරින් වූ P නම් ලක්ෂයක පිළිතුරු ලබා ගැනීම සඳහා ශිෂ්‍යයෙකු අඳින ලද දල සටහනක කොටසක් රූපය දැක්වේ. ඒ සම්පූර්ණ කර P ලක්ෂයේ පිළිතුරු ලබන කරන්න. ඒක මොකක් ඇත්තටම මේ දැන් කාවකට පාවිච්චි කරන්න ඕනේ. දැන් මට ඒ කාවකට පාවිච්චි කරන්න විදියක් නැහැ. වයින්වල එන විදිය මම කියලා දෙන්න. හරි. මම එන විදිය කියලා දෙන්න. කොහොමද? මට කියලා දෙන P කියන ලක්ෂය. හරි. ඒ විදිහට කරලා හරි. එතකොට මේ පාඩම දැන් මෙයා භාගය ගන්නලා තියෙන්නේ. 25. මෙහෙම කියනවා මෙන්න මෙහෙම දෙන්න. ඒ B කියන රේඛාවක් තියෙනවා. එතන ඒ ලක්ෂය තියෙනවා. උදාහරණ B කියලා කියන්න. එතකොට දැන් මම මේ හොයන P ලක්ෂය AB රේඛාවට සෙන්ටිමීටර් 3ක් දුරින් තමයි තියෙන්නේ. හරි? මම මේ හොයන ලක්ෂය AB රේඛාවට සෙන්ටිමීටර් 3ක් දුරින් ඉන්නවා. එතකොට මේ බලන්න දැන් AB රේඛාවට මේක හොඳට අහගන්න. AB රේඛාවට සෙන්ටිමීටර් දැන් මේක අතර දීලා තියෙනවා මම මේක නැගිටලා විතර මුලින්ම කියලා දැන් AB රේඛාවට සෙන්ටිමීටර් 3ක් දුරින් ඉන්නවා කිව්වම කෙනෙක් ගන්නවා මෙතන ඉඳන් සෙන්ටිමීටර් 3ක් වෙන කෙනෙක් ගන්නවා මෙතන. තව කෙනෙක් කියනවා නෑ උතන මම මෙතන ඉඳන් සෙන්ටිමීටර් 3ක් ගන්නවා මම මෙතන කියනවා. ඔය විදිහට කෙනෙක්ට මේ ඕනම වෙන මෙහෙම කියන්නේ මම මෙතන ඉඳන් මයින් ඕක මෙතන ඉඳන් මයින්නවා. ඔය විදිහට මම ඕක කාටරේ කී ලකුණු කරන්න කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට මෙහෙම දැන් මේක දිගටම ගියොත් කොහොම ඩොට් ගොඩක් දෙන්න. පැහැදිලි? දැන් අපි දන්නවා එහෙනම් AB ට හැමතිස්සෙම අපි සමාන්තර රේඛා අරමුණක් වගේ සමාන්තර රේඛාවක් කියන්නේ යම් රේඛාවට සෑම විටම නියත දුරකින් ගමන් කරන ලක්ෂ්‍ය පතේ. සමාන්තර රේඛාව කියන්නේ යම් රේඛාවකට සෑම විටම නියත දුරකින් ගමන් කරන ලක්ෂ්‍ය පතේ තමයි සමාන්තර රේඛාවක් කියන්නේ. හරියනම් මට AB ට සෙන්ටිමීටර් 3ක්
දුරින් කියලා කියන අදහස ගත්තාම මම කරන්නේ AB ට සමාන්තරව සෙන්ටිමීටර 3කින් රේඛාවක සමාන්තර රේඛාව වෙනින් ගන්නවනේ. සමාන්තර රේඛාව කොහොමද වෙනින් ගන්නවනේ අපි. ඒකේ වල දීලා තියෙනවා අර CD ගන්නත් කියන්නේ. එතකොට එනම් පැහැදිලි මෙන්න මේ CD කියන රේඛාව AB කියන එක්කෙනාට හැම විටම සෙන්ටිමීටර 3ක් දුරින් ඉන්නේ. ඒ කියන්නේ තේරුම් ගන්න මේ CD මත ඉන්න ඕනම ලක්ෂයක්. CD මත ඉන්න ඕනම ලක්ෂයක් හැම විටම AB රේඛාවට සෙන්ටිමීටර 3ක් දුර. සෙන්ටිමීටර 3ක් දුර. ඕන ලක්ෂයක් දුර. ඕන ලක්ෂයක් හැම විටම AB ට සෙන්ටිමීටර 3ක් දුර. දැන් මට මතකයි තියෙනවා. මට කියලා දෙනවා මොකක්ද මේ A ලක්ෂයට 5 සෙන්ටිමීටර දුරින් ඉන්නත් ඕන. ඒ කියන්නේ මේ කියන ලක්ෂය AB රේඛාවට 3 සෙන්ටිමීටර දුරින් ඉන්නත් ඕනේ. A ලක්ෂයට 5 සෙන්ටිමීටර දුරින් ඉන්නත් ඕනේ. එතන අපි කරන්නේ ගන්න කව ගත්තා. කව කට්ටේ මයින්න සෙන්ටිමීටර 5ක්. උල සහ පැන්සල අතර මයින්න සෙන්ටිමීටර 5ක්. උල තියන්නේ A වලට. අතියලා මෙහෙම වෘත්ත චාප කොටසක් ගන්න. උල A වලට තිබ්බා මෙහෙම වෘත්ත චාප කොටසක් ගන්න. ආරය සෙන්ටිමීටර 5 වෙච්ච වෘත්ත චාප කොටසක් ගන්න කරවම් කියන්නේ මේක මේ කියනකොට ඒ වෘත්තයේ වෙච්ච මෙහෙම වෘත්ත චාප කොටසක් ගන්න. වෘත්ත චාප කොටසක්. හරිද කියන්නේ සම්පූර්ණ වෘත්තයක දෙයන්නේ මොන වෘත්තයක් ඒ කේන්ද්‍රය කරලා ආරය පහක් වෙච්ච වෘත්තයක් ගන්න. ඒ වෘත්තය. ඒ කේන්ද්‍රය කරලා අර ඒකට පහක් වෙච්ච වෘත්තයක් ගන්න. හරි. අපි අතරම මේ වෘත්තේ වදින්න ඕනේ මම තේරෙන්නේ නැහැ අර පහයි කියලා. පැහැදිලිද? හරියනවා. දැන් මට ඕන ලක්ෂයේ ඉන්නේ කොහෙද? මේකද P ලක්ෂයේ ඉන්නේ A වල ඉඳන් සෙන්ටිමීටර 5ක් දුරින් ඉන්නේ. තේරුම් ගන්න P ලක්ෂයේ ඉන්නේ A වල ඉඳන් සෙන්ටිමීටර 5ක් දුරින් ඉන්නේ. ඒතර මම ඕනේ කියනවා A වල ඉඳන් සෙන්ටිමීටර 5ක් දුරින් ඉන්න ලක්ෂය ලකුණු කරන්න කියලා. ඔයාලට පැහැදිලි මේ වෘත්තයේ මත ඕනම ලක්ෂයක් හඳින්න පුළුවන්. මේ වෘත්තයේ මත ඕනම ලක්ෂයක් ඒ ඉඳන් සෙන්ටිමීටර 5ක් දුරින් ඉන්නේ. ඒ කියන්නේ P කියන එක කෙනා මේ ඕන තැනක ඉන්න පුළුවන්. මේ වෘත්තයේ මත ඕන තැනක ඉන්න පුළුවන්. හැබැයි මට දීලා තියෙනවා P කියන එක කෙනා AB කියන එකත් එක්ක සෙන්ටිමීටර 3යි දුරින් ඉන්නේ. ඒ කියන්නේ බලන්න B කියන එක මම කියනවා මේ කොහේ හරි ඉන්න ඕනේ. මේ වෘත්තයේ පරිධිය මත කොහේ හරි ඉන්න ඕනේ. අනිත් පැත්තට මම කියනවා P කියන එක CD කියන රේඛාව මත කොහේ හරි ඉන්නත් ඕනේ. ඒ යමිනිසම යන සෙන්ටිමීටර 3ක් දුරින් ඉන්නේ. P කියන ලක්ෂය මේ වෘත්තයේ මත කොහේ හරි ඉන්නත් ඕනේ. මේ කොහේ හරි ඉන්නත් ඕනේ. ඒතර ওই දෙකම තෘප්ත වෙනවා. මෙන්න මේ කියන ඡේදන ලක්ෂ දෙකේ. මේ දෙකම තෘප්ත වෙනවා. මේ කියන ඡේදන ලක්ෂ දෙකේ. මොනවා මේ P ලක්ෂය ගන්නද? මේ P ලක්ෂය ගත්තොත් ඒ P ලක්ෂයට ඒ වලින් තියෙනවා සෙන්ටිමීටර 5ක් දුරක්. මේ P ලක්ෂය ගන්න එයාට තියෙනවා මෙතන ඉඳන් ඒ වලින් සෙන්ටිමීටර 5ක් දුරක්. සෙන්ටිමීටර 5ක දුරක්. පැහැදිලිද? සෙන්ටිමීටර 5ක දුරක්. يعني මේ ඔයාලට P ලක්ෂ දෙකේ ඒක හරි. ඒ මේ අරයි මත මේ පරිධිය මත තියෙන ඕන කෙනෙක් සෙන්ටිමීටර 5ක් දුරින් ඉන්නේ. මේ P ලක්ෂය ගන්න ඒ වලින් සෙන්ටිමීටර 5ක් දුරින් ඉන්නේ. මේක හරි. අනිත් පැත්ත මම දන්නවා ඒ P ලක්ෂය මෙන්න මේ කියන AB රේඛාවත් එක්ක ඉන්නේ සෙන්ටිමීටර 3ක්. AB ලක්ෂය මෙන්න මේ AB කියන රේඛාවත් එක්ක සෙන්ටිමීටර 3ක්. මෙයත් එච්චරයි. AB එක දික් කරොත් AB එක සෙන්ටිමීටර 3ක්. එහෙනම් P ලක්ෂය ගන්න අපි ඕනේ මෙන්න වෘත්තයේ අඳුරන P ලක්ෂය මෙතන ඉන්නවා. කියන්නේ මේ මෙතන මම ගෝ P ලක්ෂය පරිධිය කොහේ හරි ඉන්නත් ඕනේ. P ලක්ෂය මෙන්න මේ දෙකේ ඉන්නත් ඕනේ. මෙන්න මේ රේඛාව මත ඉන්නත් ඕනේ. ඔය අවස්ථා දෙකම තෘප්ත වෙන්නේ ඒ දෙලගේ ඡේදන ලක්ෂය. මේ දෙලගේ ඡේදන ලක්ෂය. හරි. P මේ පරිධිය මත ඉන්නත් ඕනේ. P මේ සමාන්තර රේඛාව මත ඉන්නත් ඕනේ. එහෙනම් P පොදුවේ ඉන්නේ ඒ දෙලගේ ඡේදන ලක්ෂය. පැහැදිලිද? කලින් අපි මේ වීඩියෝ එකේ මොකද අපි කරන්නේ? මේ කෙටි ප්‍රශ්න විසඳා සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ලබන සතියේ අපි මේකේ දෙවෙනි වීඩියෝ එක කරනවා. ඒකගෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අපි B කොටස සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි ඊළඟ තුන්වෙනි වීඩියෝ එකෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස සහ හතරවෙනි වීඩියෝ එකෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස අපි සාකච්ඡා කරනවා. එහෙනම් දිගටම රැඳී සිටින්න මේ අපේ O level අපේ ඩිජිටල් ඉස්කෝලේත් එක්ක මේ ගණිතයට අමතරව තව විෂයන් මේක සාකච්ඡා කරනවා. මේ සම්බන්ධ වෙන්න සහභාගී වෙන්න. ඔයගොල්ලෝ කොයි මට්ටමේ ළමයෙක් වුණත් අනිවාර්යෙන්ම ඔයාලගේ ප්‍රතිඵලය තව වැඩි දියුණු කරගන්න ප්‍රතිඵලය උසස් කරගන්න මේ සම්බන්ධන මාලාව අනිවාර්යයෙන්ම දායක වෙනවා කියලා මම කියනවා. මම ගණිතයේ පැත්තේ යම් කෙනෙක් ඉන්නවා නම් ගණිතයේ O level maths fail වෙයි කියන බයක් අපි දන්නවා. O level maths fail කියන්නේ O level fail කියන එක. ඒ දන්නවා O level maths fail කියන්නේ O level fail කියන එක. යම් කිසි බයක් තියෙනවා නම් තමයි O level fail වෙයි කියලා. මෙන්න මේ කියන වීඩියෝ සතර හොඳට බලන්න. අපි
අපි පුළුවන් ඉක්මනට වීඩියෝස් අතර දාන්න ඒක හොඳට බලන්න බලලා මගේ පහුගිය අවුරුදු 5ක විතර පේපර්ස් කරන්න සම්බන්ධයක් අතරමැදදී කිව්වා තමන්ට හුරු පාඩම් ටික තමන්ට පුළුවන් ඉලිතර පාඩම් ටික තෝරගෙන ඒවල අභ්‍යාස කරන්න කියලා මම කිව්වා ගණිතේ පැත්තෙන් මේ අපි සුමග ටීවී මාධ්‍යවල මාතර ඒවල අපේ ඩිජිටල් ඉස්කෝලේ කියන මේකත් එක දිගටම රැඳී සිටින්න මේ පේපර් එකේ තියෙන අනිත් ප්‍රශ්න මම මේ ආකාරයෙන්ම සාකච්ඡා කරනවා. හරි සුබ දවසක්.